This conference will now be recorded. ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ කොහොමද කියලා. දැන් අපිට තියෙන්නේ අවුට්පුට් එක තුන්වෙනි ආකාරයට ලබා ගන්න. දැන් මේකත් අපි ෆෝ ප්‍රකාශනයේ යටතේ කලින් ලිව්වා. අපි බලමු දැන් මේ අවුට්පුට් එක while එකේ ගන්නේ කොහොමද? පළවෙනි පේලියේ එක තරුවයි දෙවෙනි පේලියේ තරු දෙකයි ඊළඟට තුන්වෙනි පේලියේ තරු තුනයි විදිහට තමයි print වෙන්න ඕනේ. එතකොට කලින් ලියපු ප්‍රෝග්‍රෑම් එක තව පොඩ්ඩක් එක්ස්ටෙන්ඩ් කරලා තියෙන්නේ. එතකොට මේකෙදී මේ කැරක්ටර් එක print වෙනවා කියන එක පළවෙනි පේලියේදී එක කැරක්ටර් එකක්, ඒ කියන්නේ එක ස්ටාර් එකක් print වෙලා දෙවෙනි පේලියට යනකොට ස්ටාර්ස් දෙකක් එන්න ඕන. Python වල තියෙන වාසියක් තමයි string සහ integer ගුණ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් programming language එකක් ගත්තොත් අපිට integer සහ string ගුණ කරන්න බැහැ. නමුත් මතක ඇති අපි මේ වගේ දෙයක් ක්ලාස් එකේදී කරා. මම s සමානයි කියලා string එකක් ගත්තා එදා ක්ලාස් එකේදී ওই විදිහට ඉල්ලේ නැත්නම් ලා කියලා. ඊට පස්සේ මම මේක print කරා පස්තරයක් මේ s කියන එක ගුණ කරලා s වැඩි කිරීම 5යි කියලා. ඊට පස්සේ අපි දැක්ක මේ වගේ output එකක් අපිට ආවා. දැන් මේකේ මේ output එකේ ස්වභාවය තමයි අපි තේරුම් ගන්න. ඒ කියන්නේ ලා කියන නැත්නම් LA කියන string එක තමයි ඉස්සලා තියෙන්නේ. ඒක පස් සැරයක් වැඩි කරාම ඒ ලා කියන එක LA කියන එක පස් වතාවක් print වෙනවා. ඒ කියන්නේ string එකක් integer එකකින් වැඩි කරාම ඒ string එක repeat වෙලා print වෙනවා. ඉතින් මෙන්න මේ වාසිය යොදා ගන්න පුළුවන් අපේ මේ program එක තුලට. අපිට පුළුවන් star marks 5 print කර කියන්නේ පළවෙනි පේලියේ එක star mark එකක් දෙවෙනි පේලියේ star marks දෙකක් විදිහට අර string එකක් integer එකකින් ගුණ කිරීමේ ක්‍රමයම යොදාගෙන ලියන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඕන මුලින්ම එක star mark එකයිනේ මුල්ම පේලියට. එහෙනම් අපිට මුලින්ම ලැබෙන්න ඕන star mark එක එකෙන් වැඩි කරලා. දැන් මේ 1 2 3 කියන ඒවා මේ i කියන variable එකට ලැබෙනවා. ඒ නිසා අපිට ලේසියෙන්ම මෙතන ලියන්න පුළුවන් වැඩි කිරීම i කියලා. දැන් මේ පාවිච්චි කර star mark එක මේ වැඩි කිරීමේ ලකුණ. Python වල වැඩි කිරීමේ ලකුණට යොදාගන්න මේ තියෙන star සලකුණනේ. දැන් මෙතන තියෙන්නේ අපිට මුද්‍රණය වෙන්න ඕන character එක, print වෙන්න ඕන character එක. ඒක වැඩි වෙන්න ඕන i කියන අගයෙන්. එතකොට මොකද වෙන්නේ? මුලින්ම i ගියාගේ 1යි මෙතෙන්ට එනවා 1 5ට වඩා අඩුද බලනවා. හරි. ඇතුළට එනවා මේ i එකේ තියෙන දැන් 1 කියන 1 කියන වැලියු එක ඒකෙන් මේ star mark එක වැඩි වෙලා 1 star එකක් පළවෙනි පේලියේ print වෙනවා. ඊළඟට දෙවෙනි පේලියට යනකොට දැන් i සමානයි i දැන් 1 වෙලා i ගියාගේ දැන් 2ක් වෙලා තියෙන්නේ. මෙතෙන්ට එනවා 2 5ට අඩුද බලනවා. ඒක true. එහෙනම් ඇතුළට එනවා. නම් star mark එක කියන මේ character එක දෙකින් වැඩි වෙලා අපි දන්නවා දැන් star mark එක දෙකින් වැඩි වුණාම තරු දෙකක් ලැබෙනවා. එහෙනම් තරු දෙකක් කියන එක output වෙනවා. ওই විදිහට පේලියෙන් පේලිය i ගියාගේ වැඩි වෙනකොට තරු ගණන වැඩි වෙලා මුද්‍රණය වෙනවා. අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට output එක ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම හරි සරලයි. වැඩි කෝඩ්ස් අවශ්‍ය වෙන්නේ නැහැ. අර Python වල සරල බව සහ කෝඩ්ස් වල අවම ප්‍රමාණය තමයි මේ අපිට පේන්නේ. එතකොට මේ වැඩසටහන ලියා ගන්න. එතකොට අපේ ප්‍රශ්නේ උනේ මෙන්න මේක. මේ ප්‍රතිදානිය ලබා ගැනීමට වැඩසටහනක් ලියන්න while ප්‍රකාශනය ඇසුරේ. එතකොට දැන් while ප්‍රකාශනයේ මාතෘකාව ලියලානේ තියෙන්නේ. ඊසායි while ප්‍රකාශනයක ලියන්න ඕනේ මේ output එක ලියලා යන ප්‍රතිදානිය ලබා ගැනීම. එතකොට මේ ප්‍රතිදානිය ලබා ගන්න ලියපු වැඩසටහන තමයි මේ ලියලා තියෙන්නේ. ඉතින් මේ string එකක් integer එකකින් ගුණ කරාම string එක repeat වීමේ වාසිය Python වල තියෙනවා. අන්න ඒක තමයි යොදාගෙන තියෙන්නේ. ඊළඟ වැඩසටහනේ තියෙන්නේ අපිට
මෙන්න මේ ආකාරයේ ප්‍රතිදානයක් ගන්න. කලින් ගත්ත ප්‍රතිදානෙම පොඩ්ඩක් අනිත් පැත්තට කලවගෙන තියෙන්නේ. එහෙනම් ඊළඟ ප්‍රශ්න ලියාගන්න මෙන්න ලියාගන්න විදිය මේ තරු සලකුණු මේ විදියට යොදලා යන ප්‍රතිදානෙ ලබා ගැනීමද කියලා ප්‍රශ්නය ලියාගන්න. ඉතින් ප්‍රශ්නේ ලියාගන්නකෝ. එතකොට පළවෙනි පේළියේ තරු 5යි, දෙවෙනි පේළියේ තරු 4යි, තුන්වෙනි පේළියේ තරු 3යි, දෙවෙනි පේළියේ තරු 2යි, පළවෙනි පේළියේ තනි තරු යන ප්‍රතිදානය ලබා ගන්න. දැන් අපිට මේක ලියනකොට y ප්‍රකාශනය පොඩ්ඩක් අපිට වෙනස් කරගන්න වෙනවා මුල් පේළියේ තරු 5ක් print වෙන විදිහට. එහෙනම් පළවෙනි පේළියේදී සිද්ධ වෙන්න ඕන තරු සලකුණ 5න් වැඩි වෙන එකනේ. එහෙමනම් අපි මෙහෙම කරමු. ආරම්භක සලකුණ ආරම්භකගේ අයිගේ 5ක් කියලා වෙනස් කරගමු. එහෙනම් අය කුඩා හෝ සමානයි 5ක් තිබිලා වැඩක් නැහැ. මොකද එකින් එක අඩු වෙවි යන්න ඕන. අන්තිම පේළියට එනකොට එක තරුවයිනේ ලැබෙන්න ඕන. එහෙනම් අපි මෙතන මේක වෙනස් කරගමු. i විශාල හෝ සමානයි 1 කියලා වෙනස් කරගමු. මුලින්ම i ගේ 5යි 5 විශාල හෝ සමානයි 1 කියන එක සත්‍යයි ඇතුළට එනවා. එහෙනම් තරුව කියන එක 5න් වැඩි වෙලා එක තරුවක් print වෙනවා. මේ තරු 5ක් print වෙනවා. ඊළඟට i ගේ එකකින් වැඩි වෙලා හරියන්නේ නැහැ. ඊළඟ පේළියට එන්න ඕන තරු 4යිනේ. එහෙනම් i ගේ එකකින් අඩු වෙන්න ඕන. i සමානයි i ඍණ 1. එතකොට දැන් මුල්ම ගේ i 5යි 5න් එකක් අඩු වෙලා i ගේ දැන් 4ක් වෙලා i ට සයින් වෙනවා. දැන් i ගේ 4යි. එහෙනම් දැන් මේ 4 කියන අගයත් තරම් තමයි මෙතෙන්ට එන්නේ. 4 විශාල හෝ සමානයි 5ද කියලා 1ද කියලා බලනවා. ඒක සත්‍යයි. එහෙනම් print වෙනවා තරුව මෙතන 5න් 4න් වැඩි වෙලා. ওই විදිහට i එකින් එක වැඩි වෙවි යනකොට තරු ප්‍රමාණය අවශ්‍ය විදිහට print කරගන්න පුළුවන්. මේ විදිහට අපිට output එක පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් ලියා ගන්න program එක මේ විදිහට. එතකොට ප්‍රශ්නේ වෙන්නේ මේක. ප්‍රශ්නේ වෙන්නේ මෙන්න මේක. මේ තරු රටාව මේ 4 කියලා දාලා තියෙන ප්‍රශ්නේ තරු රටාව. මෙන්න මේ තරු රටාව ලබා ගන්න Python වැඩසටහනක් while loop එක ඇතුලේ ලිවීම. එතකොට මෙන්න program එක සඳහා මේ පිළිතුර මේ program එක. නැත්නම් ප්‍රශ්නය සඳහා පිළිතුර. දැන් ලියනකොට මේ while කියන එකේ w simple print කියන එකේ p කියන එක simple ඊළඟට indentation සහිතව මේ colon එක සහිතව හරියටම ලියා ගන්න. මොකද මාකින් වලදීත් ඒවා හොඳ හරියටම බලනවා. මේ w කියන එක capital ලියුවොත් මේ while ප්‍රකාශනය සඳහා ලකුණු ලැබෙන්නේ නැහැ. ඊළඟට මේ indentation නිවැරදිව නොතිබුණොත් ඒ කියන්නේ indent වෙලා කියන එක පේන විදිහට indentation නොතිබුණොත් එහෙම ඒකෙත් එතකොට ලකුණු අහිමි වෙලා යනවා. ඒ නිසා ඊළඟට p කියන එක විශේෂයෙන් p කියන එක වැරදිලා ලියවෙන්නෙම p කියන එක p capital. එහෙම ලියන්න එපා. p කියන එක capital වුණොත් ඒ output command එකට ලැබෙන ලකුණ ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ case sensitive නෙමෙයි Python කියන එක. කියන්නේ capital simple ભેදයක් තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඒවායේ ස්වභාවය මතකේ තියාගන්න. ඒක මතකේ තියාගන්න වෙන්නේ ඉතින් ප්‍රැක්ටිකල් එක කරලම තමයි. දැන් මේ වැඩසටහන් ලියාගෙන ඊට පස්සේ අනිවාර්යෙන් ඒව කරලා බලන්න. ඒ කරලා බලනකොට තමයි මේක W සිම්පල්ද P සිම්පල්ද එහෙම මතක තියෙන්නේ. හැම එකෙම සිම්පල් වෙන්නේ නැහැ. දැන් true false ගත්තොත් T capital වෙන්නේ. false වල F capital. ඒකට ඒව මතක තියාගන්න වෙන්නේ ප්‍රැක්ටිකල් එක කරලා. ඒ නිසා හැමෝම ප්‍රැක්ටිකල් කරන්න දැන් හොඳටම කාලය තියෙන ඔයාලට ගෙදර ඉඳන් මේවා කරන්න. ඒ නිසා මහන්සි වෙන්න මේ මහන්සි වුණොත් තමයි ඉතින් ප්‍රතිඵලයක් තියෙන්නේ. හරි. අපි එහෙනම් බලමු
ඊළඟ ප්‍රෝග්‍රෑම් එකට දැන් මම මේ පුළුවන් තරම් සරලම විදියට කරන්නේ ගැටලු තියෙනවා නම් ඉතින් අහන්න පුළුවන් මම IT ෆෝන් කරන්නම් තා ටිකකින් ගැටලු තියෙනවා අහන්න පුළුවන් සරල විදියට තමයි කරන්නේ හරි බලන්න එහෙනම් ඊළඟ ගැටලුව පස්වෙනි එකේ 1 සිට 10 දක්වා වූ අනුයාත පූර්ණ සංඛ්‍යාවල අයිති මුද්‍රණය කරවෙයි දැන් කලින් කිව්වේ 1 සිට 10 දක්වා වූ සංඛ්‍යා මුද්‍රණයනේ දැන් කියන්නේ ඒවයේ එකතුව ගන්න කියලා එතකොට while loop එක ඇසුරින් සංඛ්‍යා 1 සිට 10 දක්වා වූ අනුයාත සංඛ්‍යාවල ඓක්‍ය අපි දන්නවා. ඓක්‍ය 55යි. එතකොට එකතුව අපි දැන් ගන්න යන්නේ while loop එක ඇසුරු කරගෙන. බලමු අපි ඒක ලියන්නේ කොහොමද කියලා. අපිට ඕන 1 සිට 10 දක්වා එහෙනම් මම මෙතන ලියනවා I උඩා හෝ සමානයි 10යි කියලා. දැන් මට ඕන වෙන්නේ ටෝටල් එක ගන්න මේ 1 සිට 10 දක්වා වූ සංඛ්‍යාවල. සෝරි I 1යි I 10 නෙමෙයි I 1යි. මේ I ගන්න ඕන වෙන්නේ 1 සිට 10 දක්වා. ආරම්භක අගය තමයි I ගේ 1 කියලා දැන් මේ දීලා තියෙන්නේ. දැන් ටෝටල් එක ගන්න නම් ටෝටල් කියලා වේරියබල් එකක් තියෙන්න ඕන. දැන් ටෝටල් කියන වේරියබල් එක 0යි කියලා මුලින්ම ගත්තා. එතකොට වෙන්න ඕන දේ තමයි මේ I ගේ අගය තමයි ටෝටල් එකට වරින් වර එකතු වෙන්න ඕනේ. හේතුව I ගේ අගය තමයි 1 2 3ට පාස් වෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් ටෝටල් සමානයි ටෝටල් ප්ලස් I කියලා. මේ විදිහට ලියන්න පුළුවන්. එතකොට මොකක්ද වෙන්නේ? මුලින්ම I ගේ අගය 1යි මේ කොන්දේසිය තියෙන තැනට එනවා 1 10ට අඩුද බලනවා ඒක true. එහෙනම් ඇතුළට ඇවිල්ලා මේ 1 කියන එක ටෝටල් එකට ඇඩ් වෙලා ඊළඟට මේ වම් පැත්තේ තියෙන ටෝටල් වේරියබල් එකට ඒ අලුත් වැලියු එක assign වෙනවා. ඊළඟට ඒ අලුත් වැලියු එක තමයි ඊළඟ රවුමේදී ඊළඟ අගය එකතු වෙන්නේ. එහෙනම් අපි මෙතන තියෙන්න ඕන I ගේ අගය එකකින් වැඩි කළා ඊළඟ රවුමට යනකොට I ගේ අගය දෙකක් කරලා දෙන්න. කියන්නේ මෙතන තියෙන වේරියබල් එකට තමයි මේ I අලුත් අගයක් ලැබුණේ. එතකොට ඒ අගය 10ට අඩු නම් ඇතුළට එනවා එක එකතු කරනවා ටෝටල් එකට. ඔය විදිහට ඓක්‍ය හොයන්න පුළුවන් අපිට 1 සිට 10 දක්වා වූ සංඛ්‍යාවල. අවසානයේදී දැන් මම මේ එකතුව print කරගන්න ඕන. එහෙනම් මම මෙතනින් ලියනවා print total කියලා. ඇයි දැන් මේ print total කියන එක while loop එකෙන් එළිය ලියුවේ දැන් curse එක මෙතෙන්ට ගෙනාව කියන්නේ while එකේ කිල්ලට. ඒ කියන්නේ while එකෙන් එළිය. ඇයි දැන් මේ while එක එළියට ගෙනාවේ? දැන් මේ වගේ ඇතුලේ තිබුණොත් වෙන්නේ while loop එකෙන් ක්‍රියාත්මක වෙන හැම වාරයකටම total එකක් print වෙනවා. බලමු අපි මේ විදිහට save කරලා. මේ බලන්න එකතු වෙන හැම අගයක්ම ඒ කියන්නේ එකතු පළවෙනි ඉස්සෙල්ලා 1ට 2 එකතු වෙලා 3යි 3ට ඊළඟට 3 එකතු වෙලා 6යි 6ට 4 එකතු වෙලා 10යි ওই විදිහට සංඛ්‍යා 10ම එකතු වෙන එක පෙන්නනවා මේ විදිහට print total කියන එක while එක ඇතුලේ තිබුණා. දැන් අපි මේ නිසා අපිට ඕන එකතු වෙන එක පෙන්වන්න නෙමෙයි නිසා අවසාන ප්‍රතිඵලය පෙන්වන්නේ. ඒ නිසා මේක අපි while loop එකෙන් එළියට ගේනවා. එතකොට එකපාරයි print වෙන්නේ while එක කියන්නේ total එක සඳහා අවසානෙටම ලැබුණු වගේ තමයි ඊළඟට print වෙන්නේ. ඔය විදිහට මේ 55 විතරක් අපිට ගන්න පුළුවන්. ඉතින් 1 සිට 10 දක්වා සංඛ්‍යාවල ඓක්‍ය print කරගන්න ඔය විදිහට අපිට ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න පුළුවන්. තියාගන්න ප්‍රෝග්‍රෑම් එක
ඊළඟට දැන් මේ ඔක්කොම ටික අපි ලියන්නේ නැහැ අපි තෝරාගත්තු ප්‍රෝග්‍රෑම්ස් ටිකක් ලියන්නේ ඊට පස්සේ ඒ ඔක්කොම එක වගේනේ අනිත් ඒවා තමන් ලියන්න. අපි බලමු ඊළඟ එක මෙන්න මේක බලමු පරිශීලකයා විසින් යතුරු පුවරුව ඇසුරෙන් ඇතුළු කරනු ලබන ඕනෑම සංඛ්‍යා 10ක් මුද්‍රණය කරවීම සඳහා. එතකොට දැන් 1 සිට 10 දක්වා වූ සංඛ්‍යානේ කලින් ගත්තේ. දැන් කියන්නේ යූසර් නැත්නම් කවුරු හරි මේක භාවිතා කරන කෙනෙක් ඇතුළත් කරනු ලබන දත්තවල එක මේ සංඛ්‍යාවල එකතුව ගන්න කොහොමද කියන්නේ. එහෙනම් ලියාගන්න ඊළඟ ප්‍රශ්නය පරිශීලකයා විසින් යතුරු පුවරු ඇසුරෙන් ඇතුළු කරනු ලබන ඕනෑම සංඛ්‍යා 10ක් මුද්‍රණය කරවීම සඳහා. English එකෙන් දාලා තියෙන to print any 10 digits that the user input from the keyboard. එහෙමනම් මේ ප්‍රෝග්‍රෑම් එකේදී යූසර්ට data ඇතුල් කරන්න අවස්ථාව ලබා දෙන්න ඕන. එහෙනම් යූසර්ට ඇතුල් කරන්න නම් අපි පාවිච්චි කරන මෙතඩ් එක තමයි input කියන මෙතඩ් එක. එහෙමනම් අපිට කරන්න තියෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකම පොඩ්ඩක් වෙනස් කරන්න මෙන්න මේ විදිහට. සංඛ්‍යා 10ක්ම නිසා i කියන එක මේ විදිහටම තියෙන දෙනවා. එහෙමනම් මෙතන අපි ලියනවා while loop එක ඇතුලේ user data enter කරන්න කියන්න කියන එක. ඒක මට ලියන්න පුළුවන් මෙහෙම. පිටුම් number කියලා variable එකකට මම කියනවා int input enter number. ඔය විදිහට. දැන් මොකද්ද කරන්නේ මේ? අපි දන්නවා input method එක පාවිච්චි කරලා තමයි user data enter කරන්න අවස්ථාව ලබා දෙන්නේ. එතකොට මේ int number කියන text එක තමයි user දකින්නේ. එතකොට ඒක int කියන data type එකට convert කරලා මේ number කියන variable එකට අපි පවරලා තියෙනවා. හේතුව input විතරක් යොදාගත්තොත් මේක string data විදිහට තමයි number කියන එකට පැවරෙන්නේ. එහෙම වුණොත් total එකට එකතු කරද්දී int වලට convert කරගන්න වෙනවා. ඉතින් මේ විදිහට අපිට data input කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතෙන්ද දැන් එකතු වෙන්න ඕන i නෙමෙයි. එකතු වෙන්න ඕන number කියන variable එක. මෙතෙන්ට number කියන variable එක තමයි add වෙන්න ඕන. එහෙමනම් දැන් ඒ කියන්නේ ඉස්සෙල්ලම i 1යි total බිඳුවයි id යගේ 10ට අඩුයි. කියන්නේ එක කුඩායි 10යි. එහෙනම් user දැන් execute වෙන්නේ මෙන්න මේ වාක්‍යය. එතකොට user ට display වෙනවා int number. ඊපස්සේ user ඇතුල් කරන මේ number එක total එකට add වෙනවා. දැන් id යගේ එකකින් වැඩිනවා i 2යි. එහෙනම් මෙතෙන්ට එනවා දෙක කුඩා හෝ සමානයි 10 කියන එක සත්‍යයි. true. එහෙනම් ඇතුළට ඇවිල්ලා ආපහු execute වෙනවා මේ sentence එක. ඊට පස්සේ දෙවෙනි අංකය ඇතුල් කරනවා ඒක මේ විදිහට total එකට add කරනවා. ඊට පස්සේ ওই විදිහට සංඛ්‍යා 10ම add වුණාට පස්සේ දැන් i කියන එක පාවිච්චි කරේ total එකට එකතු කරවන්න නෙමෙයි. i කියන එක දැන් පාවිච්චි කරන්නේ වාර ගණන define කරන්න. කලින් එකේදී වාර ගණන define කරන්න i කියන එක පාවිච්චි කළා වගේම කලින් එකේදී ඒකම තමයි total එකට add කරේ. හේතුව ඒකම පාවිච්චි කරන්න පුළුවන් ඒක අනුයාත සංඛ්‍යා නැත්නම් consecutive numbers නිසා එකතුව ගන්න. නමුත් මෙතනදී එහෙම නෙමෙයි. මෙතන user කැමති numbers නිසා i කියන එක පාවිච්චි කරා මේ repeat වෙන වාර ගණන් times ගණන් define කරන්න ඊළඟට number කියන එක ගත්ත user data ඇතුල් කරන්න. එහෙනම් ওই විදිහට අපිට එකතුව ගන්න පුළුවන්. එහෙනම් ලියා ගන්න program එක මම run කරන්නම් මේක. දැන් අපිට කැමති සංඛ්‍යා ප්‍රමාණයක් දෙන්න පුළුවන් 10ක් දෙන්න පුළුවන් කැමති විදිහේ සංඛ්‍යා. ඔය විදිහට. දැන් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න පුළුවන් තව
විදි තියෙන අපි බලමු මේ මොනවද කියලා ඉස්සෙල්ලා මේ ප්‍රෝග්‍රෑම් එක ලියා ගන්නකො. පේනවද? අපි බලමු මේ වැඩසටහන ලියන්න පුළුවන් තවත් විදි මොනවද කියන එක මෙහිමයි. දැන් අපි ලිස්ට් එක ගැන ඉගෙනගෙන තියෙනවනේ. ඒකට ලිස්ට් එක වගේ දෙයක් දැන් කෙනෙකුට හිතෙනවා නම් මේ ඉන්පුට් නම්බර් කියන එක ඩිස්ප්ලේ වෙනවා මේ ඉන්ටර් නම්බර් කියන එක දහවතාවක් ඩිස්ප්ලේ වෙන එකට වඩා සංඛ්‍යා 10 views-ට පුළුවන් නම් එක සැරේ එන්ටර් කරන්න. ඊට පස්සේ ඒක එකතුව ගන්න පුළුවන් නම් මේ වගේ වෙනස් ක්‍රම වලට ලියන්නත් පුළුවන්. අපි බලමු මේ වගේ ලියපු ප්‍රෝග්‍රෑම් එකක්. මේ තියෙන්නේ ඒ වගේම ප්‍රෝග්‍රෑම් එකක්. මේකේ අපි පොඩ්ඩක් බලමු ඉස්සෙල්ලා මේක එක්ස්ප්ලেইন කරගන්න මෙහිමයි. මෙතනින් බලමුකෝ. දැන් මෙතන ඉස්සෙල්ලාම මම ඩිෆයින් කරලා තියෙනවා ලිස්ට් එකක්. L කියලා ලිස්ට් එකක්. මේ range command එක පාවිච්චි කරලා. මොකද range command එක පාවිච්චි කරේ අංක 10ක් මේ දැන් ඇතුල් කරන්න පුළුවන්. user එක දිගට ඇතුල් කරනකොට user අතින් වැඩිපුර අංක ඇතුළුනොත් අවසාන අංක ටික නොසලකා හරින ඉග්නෝර් කරලා දාන්න හිතාගෙන තමයි මේ range command එක පාවිච්චි කරලා මෙතන 10 කියලා දුන්නේ. එහෙම නැත්නම් කෙනෙකුට මේ range command එක පාවිච්චි කරන්නේ නැතුව මෙතන මේ වගේ empty list එකක් කියලා දෙන්නත් පුළුවන්. එහෙම දුන්නොත් තියෙන ගැටලුව තමයි අර ඇතුල් කරන නම්බර්ස් ප්‍රමාණය හදිස්සිය හරි 10ට වැඩි වුණොත් ඒක ඒ කියන්නේ යූසර් ගෙන් වැරදුනොත් එහෙම මේ ඒ ටිකත් එකතුවට ගන්නවා. ඒ කියන්නේ යූසර් හරියටම ගණන් කරලා එන්ටර් කරන්න වෙනවා. ඒක නිසා මේ විදිහට අපිට L කියන එක range කියන එක පාවිච්චි කරලා list එකක් විදිහට define කරා තියෙන්න පුළුවන් items 10ක් විතරයි කියන්නේ. ඊළඟට අර වගේම count එකයි total එකයි ගත්තා. loop එකට කලින් දැන් user එකවරනේ සංඛ්‍යා සමූහය ඇතුල් කරන්නේ ඒ නිසා මේ විදිහට user කියනවා enter number separating by commas commas වලින් වෙන් කරලා data ටික ඇතුල් කරන්න කියලා. දැන් ඇයි මේ input method එක විතරක් පාවිච්චි කරේ? මම බලාපොරොත්තු වෙන්නේ user commas වලින් වෙන් කරලා ඇතුල් කරන data එක string එකක් විදිහට number කියන variable එකට assign කරගෙන ඒ variable එක මේ විදිහට commas වලින් split කරගන්න. එතකොට මට පුළුවන් මේ ටික වෙන් කරලා නැවතත් list එකට add කරගන්න. දැන් user ඇතුල් කරනවා commas වලින් වෙන් කරලා අපි මේක run කරනකොට තේරුම් ගන්න පුළුවන්. ඒ commas වලින් ඇතුල් කරපු data ටික හරියට නිකන් මෙන්න මේ වගේ මම මේ පහලින් ලියන්න user ඇතුල් කරන්නේ මේ වගේ. ඔය වගේ. ඔය වගේ ඇතුල් කරනකොට මේ ඇතුල් කරන data ටික තමයි මෙන්න මේ set එක තමයි දැන් මේ number කියන එකට පැවරෙන්නේ. දැන් මේ වගේ ඇතුල් කරන ටිකක් මේ commas නුත් තියෙනවා. එතකොට මේක අයිති වෙන්නේ string ස්වරූපයට. ඒ නිසා input method එක විතරක් දුන්නා. එතකොට string එකක් විදිහට මේ set එකම මේ number එකට පැවරෙනවා. ඊළඟට මම බලාපොරොත්තු වෙනවා ඒ number එක split ඒ කියන්නේ මේ number කියන්නේ දැන් මේ number කියලා තිබුණාට මේක තියෙන්නේ මේ විදිහේ string එකක්. මේ string එක තමයි number එකේ තියෙන. ඒක commas වලින් කඩන්න. මේ commas වලින් වෙන් කරන්න. මේ split method එක මේ වගේ string එකකට call කරාම අනිවාර්යෙන්ම ඒවා item වෙන් වෙලා පැවරෙනවා. මේ item වෙන් කරගන්න පුළුවන්. එතකොට මේ L කියන්නේ දැන් මේ item 10ක list එක මේ list එකට මේ commas වලින් වෙන් කරපු ටික add වෙනවා. හරිද? ඊට පස්සේ count කුඩා හෝ සමානයි 9යි. ඇයි මේ count
9යි කියලා ගත්තේ මුලින් බිඳුව කියලා ගත්තේ. ලිස්ට් එකක පළවෙනි ඉන්ඩෙක්ස් එක පටන් ගන්න බිඳුවෙන්. එහෙනම් ඒක නිසා තමයි දැන් ලිස්ට් එකේ ඉන්ඩෙක්ස් වැලියුස් කොටු 10. ඒ කියන්නේ ලිස්ට් එකේ ලොකේෂන්ස් 10ක් තිබුණට ඉන්ඩෙක්ස් වැලියුස් යන්නේ 0 සිට 9 දක්වානේ. ඒ නිසා තමයි කුඩා වූ සමානයි 9 ගත්තේ. දැන් අර ලිස්ට් එකට වැටිලා තියෙන්නේ දැන් හිතන්න නිකන් කොටු ටිකක් කියලා. මේ කොටු ටිකට වැටිලා තියෙන්නේ දැන් මේ ඉන්ටර් කරපු වැලියුස් ටික. ඊට පස්සේ මේ එක එක කොටුවෙන් කොටු L count. L කියන්නේ දැන් ලිස්ට් එකේ L count කියන එක ඉන්ටර්ට කන්වර්ට් කරලා ටෝටල් එකට එකතු කරලා ටෝටල් එක පවරනවා. ළඟට කවුන්ට් එක එකකින් වැඩි කර කර යන්න. ඔය විදිහට කරන්නත් පුළුවන්. දැන් ඉස්සෙල්ලාම අපි හිතමු කවුන්ට් එක බිඳුවයි. කවුන්ට් එක බිඳුවයි බිඳුව කුඩා වූ සමානයි 9යි. L කවුන්ට් කියනකොට L බිඳුවයි. L බිඳුව කියන්නේ මොකක්ද? ලිස්ට් එකේ පළවෙනි අයිටම. L බිඳුව කියන්නේ පළවෙනි අයිටම. ඒක ඉන්ටිජර් වලට කන්වර්ට් කරලා ටෝටල් එකට එකතු කරනවා. ඊළඟට ආපහු යනවා L 1යි. එතකොට L 1 කියන්නේ දෙවෙනි අයිටමය. එයා ටෝටල් එකට එකතු කරනවා. ওই විදිහට ටෝටල් එකට එකතු කරවන්නත් පුළුවන්. දැන් අපි මේක රන් කරලා බලමු. මම මේ වගේ කැමති අංක 10ක් ඇතුල් කරා. මේ අංක 10 එකතුව තමයි මේ 55යි කියලා ආවේ. දැන් 1 සිට 10 දක්වාම වෙන්න ඕනේ නැහැ. වෙන අංක ඇතුල් කරන්න පුළුවන්. ඉතින් ඕනම අංක සමූහයක්. ඉතින් ওই විදිහට ගන්න පුළුවන්. හදිස්සියේ හරි මගේ අතින් අංක ප්‍රමාණය වැඩි වුණොත් එහෙම ඒ අවසාන අංක ඉග්නෝර් කරලා දානවා. ඉතින් එහෙනම් මේ වැඩසටහනත් මේ වැඩසටහනත් ලියා ගන්න. ඒ කියන්නේ අපිට ප්‍රෝග්‍රෑම්ස් ලියන්න පුළුවන් එක එක විදි තියෙනවා. ඉතින් අපිට සාමාන්‍යයෙන් අපි මුලින්ම සරලම විදිහට පටන් ගත්තා. ඊට පස්සේ අපිට පේපර්ස් වල ගිහින් මේ වගේ වැඩසටහන් දකින්න ලැබෙනවා. ඉතින් අපේ ඉම්ප්‍රූව් කරගන්න ඕන ලියන විදිය සහ තේරුම් ගන්න ඕන. ඒ නිසා මේකත් ලියා ගන්න. සමහර අවස්ථාවලදී අපිට අවශ්‍ය වෙන්න පුළුවන්. සටහන් කරගන්න ඇති කියලා හිතෙනවා. හරි දැන් අපි තව එකක් බලමු. එක ප්‍රෝග්‍රෑම් එකක්. අපි බලමු මේක. ඒ කියන්නේ මේ දන්නා වර්ගානුක පුනර්කරණයක් සඳහා while loop එකට තව එකක් බලමු. මෙතන තියෙනවා සංඛ්‍යාවක් ලබාගෙන එහි ගුණන වගු ප්‍රතිදානය වීමට. දැන් මේක අපි කෝ එකකිනුත් ලිව්වා. එතකොට කැමති සංඛ්‍යාවක් දුන්නාම ඒකේ ගුණන වගුව. දැන් අපි output එකේ තියෙන්නේ මේ වගේ. කියන්නේ multiplication table. read a number and output its multiplication table. දැන් අපිට පේනවා එයාට එක print වෙනවා. අපි හිතමු 7 නම් සංඛ්‍යාව විදිහට ලබා දුන්නේ 7 ගුණන වගුව. 7 14 21 28 ඔය විදිහට 35 84 දක්වා. එතකොට 1 සිට 12 දක්වා
ගුණිතයන් තියෙනවා. ඒ කියන්නේ 4ක් 1 4ක් 2 ඔය විදිහට 4ක් 12 වෙනකම්. එහෙමනම් අපි දැන් මේක while loop එකේ ලියන්න බලමු. දැන් අපි මේ output එක ගැන පේලියෙන් පේලිය හිතුවොත් එහෙම මෙහෙම අපිට දැන් ඕන වෙන්නේ user ගෙන් ඉස්සෙල්ලම number එකක් ගන්නට. අපි හිතමු user ගෙන් number එකක් අපිට ගන්න පුළුවන් number ඔය විදිහට. දැන් මට ඕන වෙන්නේ මේ number එකෙන් ගුණ කරලා ගුණිත වගුව ගන්න. හරි. ඉස්සෙල්ලම අපි ලියමුකෝ. එකේ සිට user ගෙන් number එකක් අරගෙන දැන් තියෙන්නේ. එකේ සිට මට ඕන වෙනවා 7 user ගෙන් ගත්ත number එක 7 කියලා හිතමු. 7 14 ඔය විදිහට print වෙනවා. එහෙමනම් මට ලියන්න තියෙන්නේ while loop එක මෙච්චරයි. දොළහ දක්වා යන්න ඕනේ. එහෙනම් i කුඩා හෝ සමානයි 12යි. i ට ආරම්භක අගයක් තියෙන්න ඕන. මම ඒ i කියන එක මෙතනින් ලියනවා i සමානයි 1යි කියලා. එහෙනම් 1 කුඩා හෝ සමානයි 12යි. මෙතනින් මම ලියනවා print වෙන්න කියලා i වැඩි කිරීම 12යි number වැඩි කිරීම i කියලා ලියනවා. දැන් බලන්න මොකද වෙන්නේ කියලා i 1යි. user ගෙන් අංකයක් ගත්ත අංකය 7 කියලා හිතමු. ඉස්සෙල්ලම වෙන්නේ 7 i ගෙන් වැඩි වෙනවා. මුලින්ම i ගියාගේ 1යිනේ. එහෙනම් 7 1කින් වැඩි වෙලා 7 ලැබෙනවා. ඊළඟ රවුමේදී 7 2කින් වැඩි වෙනවා. එහෙනම් අපි number එකේ අගය 1කින් වැඩි කරමු. number එකේ අගය නෙමෙයි sorry i ගේ අගය 1කින් වැඩි කරමු. දැන් i ගේ අගය 2යි. දැන් 2 කියන අගය අතර මෙතෙන්ට යනවා. 2 කුඩා හෝ සමානයි 12ද බලනවා. ඒක සත්‍ය ඇතුළට එනවා. එහෙනම් 2කින් වැඩි කරනවා number එකේ අගය. කියන්නේ 7 නම් 7 2 14යි කියලා ලැබෙනවා. ඊළඟට i ගේ අගය 3යි. එහෙනම් 3 අගය අතරම උඩට යනවා. එහෙනම් 3 කුඩා හෝ සමානයි 12ද බලනවා. සත්‍යයි 3න් වැඩි වෙනවා 7 21 ලැබෙනවා. ওই විදිහට 7 12 14 21 කිත්ත අපිට මේකෙන් ගන්න පුළුවන්. බලමු අපි ඒක. මේ විදිහට අපිට 7 14 21 28 කියන සංඛ්‍යා සමූහය ගන්න පුළුවන්. ඊළඟට අපිට තියෙන්නේ මේක ඉස්සරහට සමාන ලකුණක් එක් කරගන්න. එහෙනම් මේක ඉස්සරහට සමාන ලකුණක් එක් කරගන්න ඕන නම් මේ output එකේ තියෙන හිමනේ සමාන ලකුණක් තියෙන 1 2 3 තියෙනවා. i වැඩි කිරීමේ ලකුණ වෙනුවට මේ x සලකුණ තියෙනවා 7 තියෙනවා. එහෙනම් අපි කරන්න තියෙන්නේ මෙතන ඉස්සරහට සමාන ලකුණක් එක් කරන්න. සමාන ලකුණ කියන්නේ කැරක්ටර් එකක් නිසා මේ විදිහට අපි සමාන ලකුණ දාලා ක්‍රමාවකින් වෙන් කරගන්න. දැන් අපි මේ සමාන ලකුණ සහිතව output එක අපිට බලා ගන්න පුළුවන්. මේ සමාන ලකුණ සහිතව. එහෙනම් දැන් ඉස්සරහට ඕන අපිට ඊළඟට 1 2 3 කියන සංඛ්‍යා සමූහය. එහෙනම් 1 2 3 කියන සංඛ්‍යා සමූහය අපිට ගන්න පුළුවන්. මෙතනට 1 2 3 යන්නේ i අගයත් එක්ක. එහෙනම් මෙතන i කියන එක දාලා කමා එකක් ගන්න. දැන් i කියන එකට ඉන්වර්ටඩ් කමාස් දැම්මේ නෑ. i කියන එක වෙනස් වෙනවනේ. ඒක i කියන්නේ වේරියබල් එක. වේරියබල් එකට ඉන්වර්ටඩ් කමාස් දාන්න බෑනේ. සමාන ලකුණ කියන්නේ හැමතිස්සෙම ඩිස්ප්ලේ වෙන්න ඕන නිශ්චිත කැරක්ටර් එකක්. ඒකයි ඒක එහෙම කරේ. i කියන්නේ වේරියබල් එකක්. ඒකට දැම්මේ නෑ. දැන් i කියන එක දැම්මට පස්සේ අපිට ලැබෙනවා මේ විදිහට. ඔන්න ඔය විදිහට. දැන් එහෙනම් මේ output එකේ තේරුමක් නැහැ මේ එන විදිය. ඊට පස්සේ දැන් අපිට ඉස්සරහට ඕන වෙනවා වැඩි කිරීමේ ලකුණ. එහෙනම් කමා එකක් දාලා වැඩි කිරීමේ ලකුණ වෙනුවට මම x ලකුණ පාවිච්චි කරන මේක print වෙන්න ඕනේ එතන. x ලකුණ පාවිච්චි කරනවා. ඊට පස්සේ දැන් මෙතෙන්ට කරු ලකුණ දාන්න පුළුවන්. ඉතින් මේ output එකේ තියෙන්නේ x ලකුණනේ. ඒ නිසා තමයි මේ තරු ලකුණ දැම්මේ නැත්තේ. ඊළඟට මේක print වෙන්න ඕන කැරක්ටර් එකනේ. ඒ නිසා මේක ඉන්වර්ටඩ් කමාස් ඇතුලේ දැම්මා. දැන් මේක රන් කරලා බැලුවහම
මේ විදිහට print කරගන්න පුළුවන්. දැන් මේක ඉස්සරහට උන 7 ඉලක්කම වූ අපි ඇතුල් කරන අදාළ සංඛ්‍යාව. එහෙමනම් අපිට තියෙන්නේ මෙතෙන්ට ලියන්න මේ නම්බර් කියන variable එක. ඒ නම්බර් එකට 7 දැම්මොත් ඉදිරියට 7 එනවා. 8 දැම්මොත් 8 එනවා. ওই විදිහට අපිට ලියන්න පුළුවන්. දෙකම 8 ලිව්වා කියන්නේ මේ විදිහට 8 ගුණන වගුව ලබා ගන්න පුළුවන්. ඉතින් සරල වැඩසටහනකින් මේ අවුට්පුට් අපිට ගන්න පුළුවන්. එහෙනම් ඉස්සෙල්ලා ප්‍රශ්නේ ලියා ගන්න. ප්‍රශ්නේ වෙන්නේ සංඛ්‍යාවක් ලබාගෙන ගුණන වගුව ප්‍රතිදානය වීමට. මේ උදාහරණයක් 7 දුන්නොත් මේ විදිහට. Read the number and output its multiplication table. සංඛ්‍යාවක් ලබාගෙන එහි ගුණන වගුව ප්‍රතිදානය වීමට. එහෙනම් දැන් මෙන්න ප්‍රෝග්‍රෑම් එක ලියලා තියෙනවා. ලියා ගන්න ප්‍රෝග්‍රෑම් එක ඔක්කොම ටික එක සැරේ හිතන්න එපා. ප්‍රෝග්‍රෑමින් පුරුදු අයට නම් ගැටලුවක් නැහැ. අනිත් අය මෙහෙමයි. ප්‍රැක්ටිස් එක තුලින් තමයි ඉතින් මේක හදාගන්න වෙන්නේ. ඒ අරුණහම කියන්නේ සරලම විදියට කරන්නේ හැමෝටම තේරෙන විදියට. ඒ නිසා මේ ප්‍රෝග්‍රෑම් එකක් ගොඩනගන විදිය පොඩ්ඩෙන් පොඩ්ඩ තේරුම් ගන්න. ඒ කියන්නේ අපිට අවශ්‍ය දත්ත ඉස්සෙල්ලා ඇතුල් කරගන්නවා මේ දත්තේ. ඊට පස්සේ අපිට ඕන ප්‍රොසෙස් එක අපි අවශ්‍ය ඒ කියන්නේ අපේ අරමුණ ඉටු වෙන විදියට ගොඩනගන්න ඕන. ඉතින් ඔක්කොම එක සැරේ හිතනවට වඩා පොඩ ඉස්සෙල්ලා මේ කොටස ලියන ඊට පස්සේ සමාන ලකුණු ඊළඟට i කියන එක ඊළඟට මේ x එක ඊළඟට i number කියන variable එක ওই විදියට දාලා ප්‍රෝග්‍රෑම් එක හදාගන්න පුළුවන්. එහෙනම් ලියා ගන්න මේ විදියට ප්‍රෝග්‍රෑම් එක output එකක් ලියා ගන්න. අපි දැන් කරේ while ප්‍රකාශනය දන්නා වාර ගණනකට නැත්නම් නිශ්චිත වාර ගණනකට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක. දැන් අපි බලමු නොදන්නා නැත්නම් unknown times වලට කොහොමද while එක පාවිච්චි කරන්නේ කියන එක. දැන් මේ දක්වා තියෙන programs ටික ලියා ගන්න ඇති කියලා හිතනවා. හැමෝම ලියා ගන්න. කම්මැලි වෙන්න එපා. මේ දැන් කම්මැලි වුණොත් තව ඊළඟට ඔක ලියන්න තවත් කම්මැලි වෙනවා. ඒ නිසා මේ වෙලාවේ පුළුවන් විදියට මේක ලියා ගන්න, ලියලා සටහන සම්පූර්ණ කරගන්න. මොකද අපිට මේ ප්‍රෝග්‍රෑමින් කියන කොටස අනිවාර්යෙන් ඕන විභාගෙදී හොඳ ලකුණකට යන්න නම්. විභාගයකදී විතරක් නෙමෙයි ඉතින් ප්‍රෝග්‍රෑමින් කියන දේ අපිට කොහොමත් ඔයාලා මොන කෝස් එක කරන්න ගියත් ඒක ඕන වෙනවනේ. ඒ නිසා මේ කාලේ ඉගෙන ගන්න දේ තමයි ඇත්තටම හිතේ ධාරණය වෙන්නේ. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම හිතට අරගෙන කරන්න. ප්‍රෝග්‍රෑම්ස් කටපාඩම් කරන්නවත් පොත බලාගෙන ටයිප් කරන්නවත් යන්නේ නැතුව හිත ටයිප් කරන්න. වැරදුනොත් විතරක් පොත බලන්න. ඊළඟට ආයෙමත් පොත බලලා කරලා අපහු තනියෙන් හිතලා ටයිප් කරන්න පුරුදු වෙන්න. ඒක තමයි වෙන්න ඕන. ටිකක් පුරු වෙනකොට ඕක හරියනවා. එක ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් හරියට ඉගෙන ගත්තොත් අනිත් ඒවා හිතලා කියන්නේ තනියම ඉගෙන ගන්න පුළුවන්. එහෙම අවශ්‍ය නැහැ සින්ටැක්ස් එක විතරයි වෙනස් වෙන්නේ. හිතන විදිය හැම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකම එක වගේ. හරි. දැන් අපි බලමු එහෙනම් ඊළඟ කොටසට යන්න. while ප්‍රකාශනය අවිනිශ්චිත වාර ගණනක් ක්‍රියාත්මක වීම සඳහා යොදා ගන්න. හරි මම මේ මයික් එක ඔන් කරන්නම්. ගැටලු තියෙන අය අහන්න බලන්න. එහෙම මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේ ඇහෙන්නේ නැහැලුනේ මේ ළමයිලා.
මොකුත් වෙහෙන්නේ නැහැ කියලා. ඒ ඇහෙන්නේ නැහැ කියලා මේ දාලා තියෙනවා ඒ උනාට ඇහෙනව නේද? මයික් ඔන් කරනවා. හරි හරි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අහන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා නම් දැනට කරපු කොටසෙන් වේගය වැඩිද කියලා වුණත් ඕන දෙයක් කියන්න පුළුවන්. මේ විහංගී මයික් එක ඔන් කරලා තියෙනවා මේ අහන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මේ රුසිර අහලා තියෙනවා මේ n සමානයි කමා කියන එකක් දැම්මහම ලිස්ට් එකේ අගට මේ වැටෙනවනේ කියලා. මෙහිම ඒක දාන්නේ print වෙනකොටනේ. input කිරීමේදී නෙමෙයිනේ. දැන් අපිට ෆයිල් එකක අගට තියෙන කැරක්ටර් එක, කියන්නේ ෆයිල් එකකින් හරි මොන හරි ස්ට්‍රින්ග් එකක අගට තියෙන මොනා හරි එකක් අපිට මේ ඉග්නෝර් කරන්න පුළුවන්. ඔයාලට මතක ඇති අපි කරා ස්ට්‍රිප් කියලා එකක් අර දෙපැත්තේ තියෙන සුදු අවකාශ අයින් කරන්න. එතකොට ඒ වගේම ස්ට්‍රිප් කමා කියලා දීලා අවශ්‍ය නම් කමා එක ඉග්නෝර් කරන්න පුළුවන් ස්ලෑෂින් කැරක්ටර් එකක් වුණත්. ඒ කියන්නේ අපි සාමාන්‍ය ෆයිල් එකක තියෙන data read කරන වෙලාවේදී අග තියෙනවා නම් හැම පෙළියකම අවසානයේ ස්ලෑෂින් එක enter එක තියෙනවා නම් ඒව ඉග්නෝර් කරන්න පුළුවන්. හැබැයි අර මං අහන්න කමන්නේ මා කියපු එක තේරුම් නැත්නම් වෙන දෙයක් අහන්නේ. syntax දෙක දාන්න. syntax දෙක දාන්න තමයි තියන්නේ. syntax දෙක දාන්න. පේලියට print වෙනකොට අගටම කමායි කියන එක මේ විදිහට නම් අගට කමායි කියනවා. ඔව්. ඒක හරි. print එකේදී අගට කමායි කියනවා. අගට ඉතින් කමායක එහෙම වුණොත් වෙන්නේ ඉතින් අපිට 9 දක්වා අගට කමායක print වෙන්න දීලා ඊට පස්සේ ඉතිරි එක සාමාන්‍ය විදිහට print කරන්න තමයි. ඒක අවුට්පුට් එකක නිසා ඉතින් ලොකු බාධාවක් නැහැ. අපහු මේ කැරක්ටර් එක මේ
ඒ කියන්නේ මේ තියෙන string එක කියවලා ගන්නව නම් input කරනව නම් list එකකට split method මේ split එක නේ sorry strip method එක strip ඒක පාවිච්චි කරලා කමා එක අගට තියෙන කමා එක ignore කරන්න පුළුවන් strip එක පාවිච්චි කරලා this example syntax tool කොල්ලද වෙන ගැටලු තියෙනම් ඕන කෙනෙක් අහන්න chat එකට දැම්මත් කමක් නැහැ නැත්නම් mic එක on කරලා අහුවත් කමක් නැහැ syntax tool එක ගන්න පුළුවන් syntax 2 එක ලියාගත්තේ නැහැ කියලා දාලා තියෙනවා මේ syntax 2 එක ලියා ගන්න මේ while ප්‍රකාශනයක් ඇතුලේ තවත් while ප්‍රකාශනයක් යොදා ගන්න අවස්ථාවක්. zoom කරන්න itu zoom string හරි එහෙනම් අපි ඊළඟට බලමු අපි මෙන්න මේ while ප්‍රකාශනයේ යටතේ තමයි දැන් අපි වැඩසටහන් ලියුවේ දැන් අපි for ප්‍රකාශනයේ යටතේ හේතු ඒවා කීපයක් දැන් ලියුවා ඉතිරි කීපයක් තව තියෙනවා ඒ ටික ඔයාලා ලියන්න ඒක එකම වගේනේ ඒ නිසා මම ඒක කරන්න යන්නේ නැහැ ඒ ටික කරන්න ඊළඟට මේ මොකද අපි for එක යටතේ ලියුවනේ වෙනස් වෙන්නේ syntax එක කියන එක විතරයි ඊළඟට අපි බලමු දැන් අවිනිශ්චිත වාර ගානකට while එක යොදා ගන්න විදිය. දැන් අපි නිශ්චිත වාර ගානකට මේ වෙලාවේදී කරා. දැන් ඊළඟට කරන්නේ අවිනිශ්චිත එක. for එකේදී අපි අවිනිශ්චිත එක ලියන්නේ නැහැනේ. ඒක ලියන්නත් බෑනේ for එකේදී. දැන් අපි while එක අවිනිශ්චිත වාර ගානකට යොදා ගන්න විදිය බලමු. දැන් ඒ සඳහා එන මාතෘකාව ලියා ගන්නකො අවිනිශ්චිත වාර ගානක් සඳහා while ප්‍රකාශනය යොදා ගැනීම. එහෙනම් ඒකේ පළවෙනිම වැඩසටහන තමයි පරිශීලකයා විසින් යතුරු පුරු ඇසුරෙන් ඇතුළු කරන ලබන ධන සංඛ්‍යා සමූහයක ඓක්‍ය මුද්‍රණය කරවි. දැන් කියන්නේ ධන සංඛ්‍යා සමූහයක් කියලා. දැන් සමූහයක් කියලා කිව්වහම සංඛ්‍යා ප්‍රමාණය නිරදවම දන්නේ නැහැ. අපි දන්නේ නැහැ සංඛ්‍යා 10ක්ද 15ක්ද එහෙම දන්නේ නැහැ. හැබැයි මෙතනදී අපිට කියනවා ධන සංඛ්‍යා කියලා. දැන් අපි programs ලියනකොට උපකල්පන නැත්නම් assumptions මත පදනම් වෙලා තමයි programs ලියන්නේ. මෙතෙන්දි මම මේ program එක ලියද්දී assume කරනවා නැත්නම් උපකල්පනය කරනවා ධන සංඛ්‍යා එකට පසු එකක් ඇතුල් කරන බවත් ඍණ සංඛ්‍යාවක් වූ බිඳුව ලබා දීලා අපිට ඍණ සංඛ්‍යාවක් කියලා බිඳුව ලබා දීලා program එකෙන් ඉවත් වෙන බවත් නැත්තම් පුනଃකරණය නවත්තන බව. එහෙම උපකල්පනය කරලා තමයි මම ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ. දැන් ඊට වඩා වෙනස් විදියට අපිට ලියන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ඉස්සෙල්ලා සරලම තැනින් පටන් ගනිමු. එහෙනම් දැන් අපේ වැඩසටහන වෙන්නේ ධන සංඛ්‍යා සමූහයක ඓක්‍ය. සංඛ්‍යා ප්‍රමාණය දන්නේ නැහැ. සංඛ්‍යා ප්‍රමාණය දන්නේ නැතිනම් අපිට while එක තමයි කොහොමද යොදාගන්න වෙන්නේ. for එක යොදාගන්න බෑනේ. ඇයි නිශ්චිත වාර ගන්න for එක එන while එක තමයි යොදාගන්නේ. ඒකට සංඛ්‍යා ප්‍රමාණය දන්නේ නැතිනම් මේ පුනර්කරණය
නවත්වන්න අපිට කිසියම් කොන්දේසියක් ඕන වෙනවා. එතෙන්දි මම යොදා ගන්න යන්නේ ධන සංඛ්‍යා කියන එක ප්‍රශ්නයේ දීලා තියෙන නිසා ඍණ සංඛ්‍යාවක් ඇතුල් කරලා තමයි පුනර්කරණය නවත්වන්නේ කියන එක. එහෙනම් ඉස්සෙල්ලම මම ලියන උපකල්පනය තමයි එහෙනම් ලියා ගන්න උපකල්පනය මේ උපකල්පන වල මත පදනම් වෙලා තමයි මම ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ. ඒ ඔයාලා ප්‍රෝග්‍රෑම්ස් ලියනකොට විභාගෙදිත් එහෙමයි. ඔයාලට ලියන්න පුළුවන් කියන්නේ මෙහෙමයි ප්‍රශ්නයට අදාළ වෙන්න ඕන අපිට ප්‍රශ්නය ගොඩක් සරල කරන්න උපකල්පන ලියන්න බෑ. නමුත් අපි සාධාරණ විදිහට උපකල්පන ලියන්න පුළුවන්. දැන් මෙතෙන්දි මම උපකල්පන ලියනවා. ධන සංඛ්‍යා එකකට පසු එකක් අනුයාතව ඇතුල් කරන බවත් ඍණ සංඛ්‍යාවක් වූ බිඳුව ලබා දී පුනර්කරණය නවත්වන බවත්. එහෙනම් ලියා ගන්න ඉස්සෙල්ලම උපකල්පනය. ධන සංඛ්‍යා එකකට පසු එකක් අනුයාතව ඇතුළු කරන බවත් ඍණ සංඛ්‍යාවක් වූ බිඳුව ලබා දී පුනර්කරණය නවත්වන බවත්. හරි. දැන් එහෙනම් අපි මේකට ප්‍රෝග්‍රෑම් එක ලියන්න යමු. එහෙමනම් ඉස්සෙල්ලම මම ගන්නවා while ප්‍රකාශනයේ දැන් සංඛ්‍යාවක් යුසට ඇතුල් කරන්න අපිට දෙන්න පුළුවන් වෙන්නේ මේ වගේ ප්‍රකාශනයක් මම ඒක ලියා ගන්නවා int input අපිට පුරුදු ප්‍රකාශනයේ int input enter number ඕක තමයි සංඛ්‍යාවක් ඇතුල් කරන්න තියෙන ප්‍රකාශනය වෙන්නේ. ඊට පස්සේ දැන් මෙහෙමයි. පළවෙනියටම ඇතුල් කරපු සංඛ්‍යාව ධනද ඍණද කියලා දන්නේ නැහැ නේ. ඒ නිසා මුල්ම සංඛ්‍යාව ඍණ වුණත් while loop එකකින් අයින් වෙන්න පුළුවන් වෙන්න ඕන. එහෙමනම් මම මෙතන ලියනවා while number විශාලද බලනවා බිඳුවට වඩා. number එක බිඳුවට වඩා විශාලයි කියන එක true වුණොත් මොකක්ද කරන්න ඕන? මේක total එකට එකතු කරන්න ඕන. දැන් එතකොට total කියලා variable එකක් ගත්ත නිසා මේ total කියන variable එක උඩින් define කරනවා. ඔය විදිහට මේ total කියන variable එකට මේ number එක add කරන්න ඕන. ඊළඟට දැන් ඊළඟ සංඛ්‍යාව අපි ගන්න ඕනනේ. number කියන variable එකට අලුත් අගයක් ලැබෙන්න ඕනේ. ඒක ඍණ සංඛ්‍යාවක් වුණොත් පළවෙනි අංකය ඇතුල් කරලා එතනින් අවසානයි. ඍණ සංඛ්‍යාවක් වුණොත් ඒක total එකට එකතු වෙනවා. එහෙමනම් මේ number කියන number int input enter number කියන මේ වාක්‍ය නැවත while ප්‍රකාශනය තුල තියෙන්න ඕන. උන් ඔය විදිහට. දැන් එතකොට මේකෙදි දැන් අපිට මේ නොදන්නා වාරි ගන්න පුනර්කරණයකදී පොඩ්ඩක් මෙහෙම මතක තියාගන්නකො. මෙච්චරයි කියන්නේ මෙහෙම කටපාඩම් කරන්න නෙමෙයි මේ කියන්නේ. while ප්‍රකාශනය හෝ while ප්‍රකාශනයට කලින් දත්තයක් ලබා ගන්න. ඒ දත්තය මේ කොන්දේසිය තුල පරීක්ෂා කරලා බලනවා. නැත්නම් ඒක හරිද කියලා true the false කියලා බලනවා. ඊට පස්සේ නැවතත් ප්‍රෝග්‍රෑම් එක තුල ඒ දත්තය ලබා ගන්න. මොකද අපිට කිසියම් කොන්දේසියක් තියෙන්න ඕන මේ while loop එක execute වෙන්නේ. ඉතින් ඒ කොන්දේසිය හදාගන්න නම් අපි අනිවාර්යෙන්ම මුල්ම දත්තයත් ඒ කොන්දේසියත් එක්ක එකඟ වෙන්න ඕනේ. ඒ නිසා තමයි while එකට කලින් මේ මුල්ම දත්තය ගත්තේ. ඊට පස්සේ ඒක මොකද මේක ගත්තොත් while එක ඇතුළට පළවෙනියටම ඇතුල් කරන දත්තය විශාලයි බිඳුවද කියලා චෙක් කරගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි මේ එළියෙන් ගත්තේ. ඊට පස්සේ ඒක විශාලයි බිඳුවද බලුවා. එහෙමනම් total එකට එකතු කරා. ඊට පස්සේ මේ දෙවෙනි අංකය. මොකද මේ number කියන variable එකනේ දැන් මේ while එක ඇතුලේ මේ condition එකේ තියෙන්නේ. මේකට තමයි අලුත් අගය ලැබෙන්නේ. එහෙනම් ඔන්න ආපහු user ගෙන් අංකයක් ගත්තා. ඔය විදිහට ඊට පස්සේ අවසානයේදී
print කරනවා total එක. හරි මේ විදිහට අපිට කැමති numbers enter කරන්න පුළුවන්. සංඛ්‍යා ප්‍රමාණය ඇති කියලා හිතුනොත් ඍණ සංඛ්‍යාවක් හරි බිංදුව හරි දීලා මට පුළුවන් දැන් මම සංඛ්‍යා ප්‍රමාණය ඇති කියලා තීරණය කළා ඍණ එක දින්නොත් මේ ඇතුල් කරපු සංඛ්‍යා සමූහේ එකව ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට අපිට සංඛ්‍යා සමූහයක ඓක්‍ය ධන සංඛ්‍යා සමූහයක ඓක්‍ය ගන්න මේ ප්‍රෝග්‍රෑම් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක උපකල්පන දෙකක්ම පදනම් වෙලා ආව එකක් තමයි සංඛ්‍යා සමූහය අනුයාතර ඇතුල් කරන බව ධන සංඛ්‍යා සමූහය අතරමැද ඍණ සංඛ්‍යා නැහැ. ඍණ සංඛ්‍යාවක් දීලා තමයි මේකෙන් එක්සිට් වෙන්නේ කියන එක. ඉතින් ඒක මත පදනම් වෙලා තමයි ප්‍රෝග්‍රෑම් එක ලියලා තියෙන්නේ. හරි එහෙනම් ලියා ගන්න ප්‍රෝග්‍රෑම් එක මේ විදිහට. ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. ඊළඟ ප්‍රශ්නේ අපිට තියෙන්නේ මම හිතන්නේ ප්‍රෝග්‍රෑම් එක ලියා ගන්න වෙලාව ඇති කියලා. ලියා ගන්න ඇතිනේ ප්‍රෝග්‍රෑම් එකනේ. ඒ නිසා අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ කිසියම් පරිශීලකයෙකු විසින් යතුරු පුවරුව තුලින් සංඛ්‍යා අනුක්‍රමයක් පද්ධතියකට ඇතුල් කෙරෙහි ඍණ 999 ඇතුල් කළ විට සංඛ්‍යා අනුක්‍රමයේ අවසන් බවට විධානය ලබා දී එම සංඛ්‍යා සමූහය මුද්‍රණය කරවීමට. දැන් මේකෙදී කිසියම් පරිශීලකයෙක් කියන්නේ දැන් මේ ධනද ඍණද කියලා කියන්නේ නැහැ. ධන සංඛ්‍යාව වෙන්නත් පුළුවන්, ඍණ සංඛ්‍යාව වෙන්නත් පුළුවන්. එතකොට අපිට යම්කිසි විධානයක් තියෙන්න ඕන. ඒ කියන්නේ මම දුන්නා ඍණ 999 ඇතුල් කරලා තමයි මේකෙන් එක්සිට් වෙන්නේ කියන එක. එතකොට දැන් මෙතන තියෙන උපකල්පනය තමයි අංකයක් විදිහට ඍණ 999 මේ ප්‍රෝග්‍රෑම් එකට ඇතුල් කරන්න බෑ. ඍණ 999 හැර අනිත් සංඛ්‍යා ඇතුල් කරන්න පුළුවන්. එතකොට කෙනෙකුට හිතෙනවා නම් ඍණ 999ත් ප්‍රෝග්‍රෑම් එකට ඇතුල් වෙන්න කියලා. එහෙමනම් අපි ප්‍රෝග්‍රෑම් එක එක්සිට් වෙන නැත්නම් පුනර්කරණය නවත්තන වෙන කොන්දේසියක් යොදන්න ඕන. අපි හිතමු එන්ටර් කී ප්‍රෙස් කරලා ඒ වගේ යොදන්න පුළුවන්. ඒ කියන්නේ සංඛ්‍යා අනුක්‍රමය ඇතුල් කරලා ඉවර නම් එන්ටර් කී එක ප්‍රෙස් කරනවා. ඒ වගේ යොදන්නත් පුළුවන්. එහෙම නැත්නම් දැන් මෙතන මම කියලා තියෙන්නේ user input කරන keyboard එක පාවිච්චි කරලා number sequence එකක් නැත්නම් සංඛ්‍යා අනුක්‍රමයක්. ඒකට ධන ඒවා තියෙන්න පුළුවන්, ඍණ ඒවා තියෙන්නත් පුළුවන්. ඊට පස්සේ ඍණ 999 දීලා තමයි එක්සිට් වෙන්නේ. එහෙනම් කලින් ප්‍රෝග්‍රෑම් එක පොඩ්ඩක් අපි මේකට වෙනස් කරන්න ඕනේ. ඉස්සෙල්ලා ප්‍රශ්නේ ලියා ගන්න. හරි? එතකොට කලින් ප්‍රෝග්‍රෑම් එකේදී කරේ ධන සංඛ්‍යා විතරයිනේ. දැන් ධන ඍණ කියලා ભેදයක් නැහැ. ඕනෑම සංඛ්‍යා සමූහයක ඓක්‍ය. එහෙමනම් අපි දැන් කොන්දේසියක් මේ ප්‍රශ්නේ අපිට දීලා තියෙනවා ඍණ 999 දීලා තමයි මේ ප්‍රෝග්‍රෑම් එක නැත්නම් පුනර්කරණය නවත්තන්නේ කියන එක. එහෙමනම් ඒක තමයි කොන්දේසිය. එහෙනම් අපි මෙතන ලියනවා
නම්බේක ඍණ 999ට අසමාන වන තෙක් තමයි යූසර් දත්ත ඇතුල් කරන්න අවස්ථාව ලැබෙන්නේ. එහෙනම් මම මෙතන ලියනවා නම්බර් අසමානයි ඍණ 999. නම්බේක ඍණ 999ට අසමාන නම් එතකොට කියන්නේ ඇතුල් කරන සංඛ්‍යාව අපි තුමු 10යි කියලා. එහෙනම් නම්බේකේ තියෙන 10. 10 ඍණ 999ට අසමානයි කියන එක සත්‍යයිනේ. එහෙනම් මේ කොන්දේසිය සත්‍යයි. මේ කොන්දේසිය සත්‍ය නම් මේක ටෝටල් එකට එකතු වෙලා මේ ටෝටල් එකට එකතු කරන්න පුළුවන්. ඊළඟට ඊළඟ අංකය. එහෙනම් දැන් මෙතනත් උපකල්පන තියෙනවා. එකක් තමයි සංඛ්‍යා සමූහය අනුයාතව ඇතුල් කරනවා. මැදට ඍණ 999 කොයිලාකට ඇතුල් කරන්නේ නැහැ. සංඛ්‍යා ප්‍රමාණය ඇතුල් කරලා ඉවර වෙලා අවසානයේදී තමයි ඍණ සංඛ්‍යාව 999 ඇතුල් කරලා පුනර්කරණය නවත්වන්නේ. අපි බලමු මේක රන් කළා. මේ වගේ ධනයි ඍණයි කවල මේ සංඛ්‍යා ඇතුල් කරා. එතකොට සංඛ්‍යානුක්‍රමයේ පිළිවෙලක් නැහැ. ධන ඍණ ඕන එකක් එන්න පුළුවන්. අවසානයේදී මට සංඛ්‍යා ප්‍රමාණය ඇති කියලා හිතුනොත් ඍණ 999 තමයි මම එන්ටර් කරන්නේ. කියන්නේ සංඛ්‍යා ප්‍රමාණය ඉවරයි. ඔන්න දැන් සංඛ්‍යා ප්‍රමාණය එකතුව. ධන සහ ඍණ සංඛ්‍යා ඔක්කොම එකට එකතු වෙලා 164යි. කියන්නේ ඍණ ටික අඩු වෙනවා. උත්තරේ වෙන්නනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට ප්‍රෝග්‍රෑම් එක ලියන්න පුළුවන්. පොඩි වෙනස්මයි කරේ. මෙන්න මෙතෙන්ට අවශ්‍ය කොන්දේසිය ලියුව එච්චරයි. ප්‍රෝග්‍රෑම් එක කලින් එකමයි. දත්තයක් ගත්ත while loop එකට කලින්. ඇයි එහෙම දත්තයක් while loop එකට කලින් ගන්නෙ? පළමුවෙන් ඇතුල් කරන අංකය ධන කියන්නේ ඍණ 999 නොවේද කියලා චෙක් කරගන්න. ඒක while loop එක ඇතුලේ තිබ්බනම් අපිට පළවෙනි නම්බර් එක චෙක් කරගන්න විදියක් නැහැ. එතකොට අපිට ඒකට වෙනත් ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. තාම අපි බ්‍රේක් එක කන්ටිනියු එක ඉගෙන ගත්තේ නැහැනේ. එහෙම පාවිච්චි කරන්න පුළුවන්. බ්‍රේක් එක වගේ ඒවා තියෙනවා අපිට අවශ්‍ය නම් ඍණ 999ට සමාන වුණොත් බ්‍රේක් වෙන්නේ. එහෙම දෙන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේදී අපි මේ විදිහට තමයි ලියන්නේ. මොකද තාම බ්‍රේක් එකයි කන්ටිනියු එකයි ඉගෙන ගත්තේ නැති නිසා. එහෙනම් ලියා ගන්න ප්‍රෝග්‍රෑම් එක. දැන් මම මේ ප්‍රෝග්‍රෑම් එකේ මෙතන වෙනස් කරාට ඔයාලා ඒක වෙනස් කරන්න යන්නේ ආයි ප්‍රශ්නේ ලියලා ඒ ප්‍රශ්නය යටින් තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ලියාගන්නේ. ඊළඟට බලමු අපි ඊළඟ ප්‍රෝග්‍රෑම් එක. ඊළඟ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන්නේ ලියා ගන්න ප්‍රශ්නේ සංඛ්‍යාවක් කියවා එහි අංක ආපසු පිළිවෙලට මුද්‍රණය වීමට. සංඛ්‍යාවක් කියවා එහි අංක ආපසු පිළිවෙලට. read the number and print the digits back in order. ඒ කියන්නේ අපි හිතමු ඇතුල් කරපු සංඛ්‍යාව 1325යි කියලා. එතකොට ඒක අනිත් පැත්තට. ඒ කියන්නේ 1325 පහ කියන එක මුලට එන විදියට. උදාහරණයක් විදියට මම මේකම ලියලා පෙන්නන්න. දැන් අපි ගත්තොත් මෙහිම අපි 1325 කියලා අංකයක් මෙහිම ලිව්වොත් මේ අංකය 5200 ඒ කියන්නේ මේකේ අවුට්පුට් එන්න ඕන 5231යි කියලා. මේක තමයි අවුට්පුට් එක විය යුත්තේ. මේක තමයි ඉන්පුට් එක. මෙන්න ඒ කියන්නේ මේ අංකයේ ඩිජිට්ස් ටික අනිත් පැත්තට ආපසු පිළිවෙලට බෑ. රිවර්ස් ඕඩර් එකට print වෙන්න ඕන. ඒකට අපි කොහොමද මේ සංඛ්‍යාවක් අනිත් පැත්තට ගහගන්නේ? 1325 කොහොමද? ඉතින් මේක අංකයක් string එකක් නෙමෙයි. string එකක් නම් අපිට ක්‍රම තියෙනවා. ඉතින් අංකයක් විදියට අරගෙන කොහොමද අනිත් පැත්ත ගහගන්නේ කියන එකයි දැන් මම මෙතන කියන්න යන්නේ. string එකක් නම් අපිට split method එක පාවිච්චි කරන්න පුළුවන් නේ. නමුත් මෙතන තියෙන්නේ ඒක නෙමෙයි අංකයක් අරගෙන නිකිලමයාගයක් තමයි ගන්නෙ. ඒ නිකිලමයාගේ තමයි අනිත් පැත්ත ගහගන්න යන්නේ. ඉතින් අපිට මේක කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? අපි දන්න දෙයක් තමයි අපි පොඩි සංඛ්‍යාවක් ගත්තොත් එහෙම
මං ලියන්නම්කෝ මෙතන පනස්සටයි කිය මේ සංඛ්‍යාව මම බෙදනවා 10යි 58 10න් බෙදුවහම අපිට ලැබෙන්නේ කීයද අපිට ලැබෙනවා ඒ කියන්නේ අපි හිතමු මෙතන මම ගත්තේ ශේෂය කියලා 58 10න් බෙදුවහම අපිට ලැබෙන්නේ මොකක්ද 58 10න් බෙදුවට පස්සේ අපිට පූර්ණගය 5යි ශේෂය අපිට ලැබෙනවා 8යි කියලා ලැබෙනවා පූර්ණගය 5යි මෙතන ලැබෙනවා රිමේන්ඩර් එක අපිට ලැබෙනවා 8යි කියලා ලැබෙනවනේ එහෙමනම් මේ ලැබෙන රිමේන්ඩර් එක කලින් print කරලා 5 ඊට පස්සේ print කරා නම් හරි පැහැදිලිද දන්නේ කියපු එක. ඒ කියන්නේ දැන් මට මේක දැන් ස්ක්‍රීන් එකේ ලියන්න ක්‍රමයක් දැන් අපි මෙහෙම හිතමුකෝ මට 58 කියලා අගයක් තියෙනවා. මේ 58 කියන අගය මම බෙදනවා 10යි. 10න් බෙදුවහම අපිට ලැබෙන අගය තමයි 58 කියන අගය. මෙතෙන්ට අපිට අපි මේ පැත්තට බෙදමු. 58 කියන එක බෙදුවහම අපිට ලැබෙන අගය තමයි 5යි. ඉතිරි වෙනවා 8. 5යි ඉතිරි වෙනවා 8. කොහොම ලැබෙනවනේ? ඊළඟට මේ 5 කියන එක 10න් බෙදුවාම මට ලැබෙන්නේ 5ට බිඳුව ඉතිරි වෙනවා මේ 5. එහෙමනම් මෙන්න මේ අගයන් ටික දැන් මට ඕන 50ට 85 කියලා print කරගන්නනේ. මෙන්න මේ අගයන් ටික ලැබෙන ශේෂයන් ලැබෙන පිළිවෙලට print කරගත්තා නම් අපිට ඔය 85 පුළුවන්. දැන් අපි 123 කියලා සංඛ්‍යාවක් ගමු. මට 123 print කරගන්න ඕන 321. එනයි 121 10න් බෙදුවහම අපිට ලැබෙනවා මෙතන 12යි. ඉතිරි 3ක් කියලා ලැබෙනවා. ඊට පස්සේ මේ 12 10න් බෙදුවහම අපිට ලැබෙනවා 1යි ඉතිරි 2ක් කියලා ලැබෙනවා. මේ 1 10න් බෙදුවහම බිඳුවයි ඉතිරි 1යි. එහෙනම් අපිට පේන දෙයක් තමයි මේ පැත්තට ලියුවා නම් 3යි 2යි 1යි 321 ලැබෙනවානේ. මේ රිමේන්ඩර්ස් ටික print කරගත්තා නම් හරි. ඉතින් මෙන්න මේ කාරණේ තමයි අපි කරන්න යන්නේ. يعني සංඛ්‍යාවක් අරගෙන ඒ සංඛ්‍යාව 10න් බෙදලා ලැබෙන ශේෂයන් print කරගත්තා නම් හරි. දැන් ඇයි මේකට මේ while එකම යොදාගන්නේ? දැන් අපිට සංඛ්‍යාව බෙදෙන වාර ගන්න පැහැදිලිවම අපි දන්නේ නැහැ. ඒ කියන්නේ දැන් සංඛ්‍යාවේ තියෙන අංක දෙකක් නම් digits දෙකක් නම් දෙපාරක් බෙදෙනවා. සංඛ්‍යාවේ අංක 3ක් තියෙනම් 10න් 3 පාරක් බෙදෙනවා. එතකොට සංඛ්‍යාවේ තියෙන අංක ප්‍රමාණය මත digits ප්‍රමාණය මත බෙදෙන වාර ගන්න වෙනස් යවන්නේ. ඒ නිසා අපිට මේකට while ප්‍රකාශනය තමයි යොදා ගන්න වෙන්නේ. බලමු අපි දැන් මේක while ප්‍රකාශනයක් පාවිච්චි කරලා ලියන්නේ කොහොමද කියන එක. ඉතින් අවශ්‍ය නම් එකත් මේ අවශ්‍ය නම් ලියා ගන්න. ඒ කියන්නේ මේ ඇයි අපි මේ concept එක යොදාගත්තේ කියන එක මේ 10න් බෙදලා ලැබෙන ශේෂයන් අනුව. මේ 10න් බෙදලා ශේෂයන් ලැබෙන විදිය. ඒක තමයි දැන් ප්‍රෝග්‍රෑම් එකකට ඉම්ප්ලිමන්ට් කරන්න යන්නේ. ඒ නිසා උදාහරණ විදියට ඕනනම් මේකත් ලියා ගන්න. ලැබෙන ශේෂයන්. දැන් එහෙනම් සංඛ්‍යාවක් අපසු පිළිවෙලට මුද්‍රණය කරන්නයි යන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලම යූසර් කියනවා සංඛ්‍යාවක් ඇතුල් කරන්න කියලා number සමානයි input ඔය විදිහට ඊට පස්සේ යූසර් සංඛ්‍යාව ඇතුල් කරාට පස්සේ දැන් අපි කරන්න ඕන දේ තමයි මේ සංඛ්‍යාව 10න් බෙදලා
රිමේන්ඩර් එක නැත්නම් ශේෂය print කරන එක. එහෙමනම් අපි මේක කරන්න ඕන ලබ්ධිය ශූන්‍ය වනතුරු. එහෙම නැත්නම් ලබ්ධිය කියන්නේ මෙතන මේ ලැබෙන අගයනේ. මෙතන මේ ලැබෙන මෙන්න මේ අවසානයේටම ලැබෙන අගයනේ. මේක බිඳුව වෙන තෙක්නේ වෙන්න ඕන 10න් බෙදලා. එහෙනම් මම මේක ප්‍රෝග්‍රෑම් එකේ මම මෙහෙම ලියනවා. while number විශාලද බලනවා බිඳුවට වඩා. කොහොමත් බිඳුවට වඩා වැඩි අගයන් වලට මේක කරන්න පුළුවන්. නම් බිඳුවට වඩා වැඩිද බලන්න. ඉස්සෙල්ලම කරන්න ඕන මේ නම්බර් එක 0 r කියලා වේරියබල් එකකට මම ගන්නවා මේ නම්බර් එක 10න් බෙදලා ශේෂය නම්බර් එක 10න් බෙදලා ශේෂය ගන්න පුළුවන් මේ කියන ඔපරේටර් එක පාවිච්චි කරලා. ඒක r කියන එකට යොදන්න. ඊළඟට මේක මම print කරනවා. ඉතින් මේක එක දිගට එන්න ඕන නිසා මම in character එකක් පාවිච්චි කරනවා. නැත්නම් in character එක පාවිච්චි කරේ නැති වුණොත් එකයට එකනේ එන්නේ. print කරනවා r කියන එක. ඊට පස්සේ දැන් එක වතාවක් print වෙලා වැඩක් නැහැනේ. ඊළඟ රවුමේ දැන් අපි මේක ගත්තොත් එහෙම ඊළඟ රවුමේදී ඉස්සෙල්ලම 58 10න් බෙදලා 8 print වෙනවා. අපහු 5 10න් බෙදලා 5 print වෙන්න ඕනේ. ඒ කියන්නේ ඊළඟට ලැබුණාගේ අපහු නම්බර් එකට සමාන වෙන්න ඕනේ. දැන් මේ 123 10න් බෙදලා 3 print වෙනවනේ මුල්ම සැරේ. ආයෙමත් 12 10න් බෙදෙන්න ඕනේ. එහෙනම් මේ 12 කියන මුලින්ම කියන්නේ දෙවනියට ලැබෙන පූර්ණාගය නැවතත් නම්බර් එකට සමාන කරගන්න වෙනවා. එහෙනම් අපි මෙතෙන්ට ලියනවා මේ නම්බර් කියන වේරියබල් එකට නම්බර් සමානයි නම්බර් එක බෙදලා පූර්ණාගය 10යි. දැන් මේකෙන් ලැබෙන්නේ පූර්ණාගය. අපි දන්නවා මේ ඔපරේටර් එක අපි මීට කලින් ඉගෙනගෙන ආවේ. මේක දැන් තනි ස්ලෑෂ් එක දාලා වැඩක් නැහැ. ස්ලෑෂ් දෙක දාන්න ඕනේ. එතකොට මේ ඉන්ටිජර් ඩිවිෂන් එක ලැබෙන්නේ. එහෙනම් දැන් මොකක්ද මේකෙන් සිද්ධ වෙන්නේ? මුලින්ම නම්බර් එකක් ගන්න. එයා බිඳුවට වඩා වැඩිද බලලා ඒක 10න් බෙදලා ශේෂය මෙතන print කරනවා. ඒ ශේෂය දැන් print කරනවා. ඊට පස්සේ අර දැන් 50 නම් දැන් මෙතෙන්ට එන්නේ ආයි 50 10න් බෙදලා පූර්ණාගය. ඒ කියන්නේ නම්බර් එක දැන් 5 ලැබෙනවා. මෙතෙන්ට එනවා. 5 විශාලයි බිඳුවද බලමු. එහෙනම් 5 10න් බෙදලා ශේෂය 5යි r ලැබෙන ඒක print කරනවා. දැන් මෙතෙන්ට එන්නේ පූර්ණාගය බිඳුව. බිඳුව 10න් බෙදලා මෙතෙන්ට එන්නේ බිඳුවමනේ. එතන පූර්ණාගය. එහෙනම් බිඳුව විශාලයි බිඳුවද බලන වැරදි. while loop එකේ exit වෙනවා. ඉතින් මේ විදිහට අපිට ප්‍රෝග්‍රෑම් එක ලියන්න පුළුවන්. අපි බලමු run කරලා. මම 123 enter කරොත් මට ලැබෙනවා මේ විදිහට 321යි කියලා. එහෙනම් ආපසු පිළිවෙලට print කරගන්න මේ වගේ සරල වැඩසටහනක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අපි මේකට යොදාගත්තේ මේ 10න් බෙදලා ලැබෙන ශේෂය අතර රිමේන්ඩර්ස් ටික print කරගත්තා. ඇයි මෙතන මේ end එක පාවිච්චි කරේ? output එක හරහට ගන්න ඕන නිසා. output එක හරහට ගත්තේ නැති වුණොත් එහෙම මේ එකයට එක print වුණොත් ඒකේ meaning එක නැති වෙලා යනවනේ ඒක නිසා. ඉතින් ওই විදිහට අපිට ලියන්න පුළුවන්. එහෙනම් ලියා ගන්න ප්‍රෝග්‍රෑම් එක මේ විදිහට. ඊළඟ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන්නේ මේක තව පොඩ්ඩක් වෙනස් කරලා. ඊළඟ ප්‍රෝග්‍රෑම් එකේ අපිට තියෙන්නේ මෙන්න මේ වගේ එකක්. දැන් මේක තියාගෙන අවසන් කිය ඇති කියලා හිතනවා. ඊළඟ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන සංඛ්‍යාවක් කියවා එහි ද්විමයාගේ ප්‍රතිදානයට සංඛ්‍යාවක් කියවා එහි ද්විමයාගේ ප්‍රතිදානයට ලියා ගන්න ප්‍රෝග්‍රෑම් එක ඊළඟ එක සංඛ්‍යාවක් කියවලා
ඒ බයිනරි වැලියු එක නැත්නම් ද්විමයාගේ ප්‍රතිදානය. දැන් මේක කලින් එකත් එක්ක ගොඩක් සමානකමක් තියෙනවා. කලින් එකේ 10න් බෙදුවාගේ මේකේ වෙන්නේ 2කින් බෙදන එක. හැබැයි 2කින් බෙදුවට print වෙන්න ඕන පිළිවෙල වෙනස්. දැන් ඉස්සෙල්ලා ප්‍රශ්නේ ලියාගෙන read a number and output its binary value. සංඛ්‍යාවක් කියවා එහි ද්විමයාගේ ප්‍රතිදානය binary value එක output කරන්න. අපි පොඩ්ඩක් මේක බලමු මොකක්ද ඇත්තටම වෙන්න ඕන කියන එක. අපි හිතමු මෙහෙම අපි හිතමු 12 කියලා සංඛ්‍යාවක් තියෙනවා කියලා. මේ 12 කියන සංඛ්‍යාව ගත්තොත් අපිට වෙන්න ඕන දේ තමයි 12 දෙකෙන් බෙදලා ඉස්සෙල්ලම 6 ලැබෙනවා. 6 ලැබුණාම ඉතිරි වෙන ශේෂය තමයි බිඳුව. ඊට පස්සේ 6 දෙකෙන් බෙදුවට පස්සේ අපිට ලැබෙන්නේ 3 කියන අගය. ලැබෙන ශේෂය බිඳුව. ඊට පස්සේ 3 දෙකෙන් බෙදුවට පස්සේ අපිට ලැබෙන්නේ 1 කියන අගය. ලැබෙන ශේෂය 1යි. sorry ලැබෙන ශේෂය 1යි. 3 දෙකෙන් බෙදලා 1 ඉතිරි 1යි. ඊළඟ 1 දෙකෙන් බෙදුවට පස්සේ බිඳුවයි ඉතිරි වෙනවා 1. මේ විදිහට. දැන් අපිට මේකේ අපි දන්නවා 12 කියන එකේ බයිනරි වැලියු එක වෙන්නේ 12 කියන එක ගත්තොත් එහෙම මේකේ බයිනරි වැලියු එක වෙන්නේ අපි දන්නවා 1යි 1යි 0යි 0. මේකනේ 12 කියන එකේ බයිනරි වැලියු එක. එහෙනම් මේක ලැබෙන්න නම් මේ ලැබෙන රිමයින්ඩර්ස් ටික නැත්නම් මේ ලැබෙන මේ ශේෂයන් ටික අපිට print වෙන්න ඕන පිළිවෙල වෙනස්. print වෙන්න ඕන මේ දිශාවටනේ. මෙන්න මේ පැත්තට තමයි print වෙන්න ඕන. කලින් එකේ නම් ලැබුණු රිමයින්ඩර් එක එවලම print කරගන්න පුළුවන් වුණා. හේතුව ඒකෙදි බිඳු ඒ කියන්නේ අපිට රිමයින්ඩර්ස් print කරන්න ඕනුනේ මුල සිට අගට. දැන් මේකේ ඕන අග සිට මුලට. එකම කාර්ය තමයි වෙන්නේ. 10න් බෙදන වෙනකොට 2කින් බෙදනවා. නමුත් ලැබෙන output එක print වෙන්න ඕන විදිය වෙනස්. එතකොට මේ රිමයින්ඩර්ස් කියන ඒවා ලැබුණට පස්සේ ඒක කොහේ හරි සේව් කරගන්න ඕන. එහෙනම් අපි කොහෙද මේ ටික සේව් කරගන්නේ? ඒක තමයි ඊළඟට වැදගත් වෙන්නේ. අපි බලමු එහෙනම් දැන් ඉස්සෙල්ලා output මේ සංඛ්‍යාව දෙකකින් බෙදලා මේක ලියාගෙන මේ විදිහට ඉතලේ දාගන්නකො මේ දිශාවට තමයි ලියවෙන්න ඕනේ. ඒකට programs දෙකේ වෙනස ඉස්සෙල්ලා තේරුම් ගන්න. කලින් එකේ නම් හරි පහසුයි. හේතුව ලැබෙන රිමයින්ඩර් එක එවලම print කරන්න. දැන් එකේ එහෙම බෑ. මේ ලැබෙන රිමයින්ඩර්ස් කොහේ හරි ගබඩා කරගෙන ඊට පස්සේ ඕන print කරන්න. ඇයි? මුලින් ලැබෙන රිමයින්ඩර් එක print කරන්න ඕන අන්තිමට. අන්තිමට ලැබෙන රිමයින්ඩර් එක තමයි link කරන්න. ඒ නිසා ඒ කියන්නේ මේ දිශාවටනේ print වෙන්න ඕන. ඒ නිසා රිමයින්ඩර්ස් එක කොහේ හරි store කරගන්න වෙනවා. එහෙනම් අපි මේකට ක්‍රමයක් බලමු. මොකද්ද කරන්න පුළුවන් කියලා. හරි. දැන් අපි බලමු මේක මේ විදිහටම සංඛ්‍යාව ගත්තා. number int input enter number එක බිඳුවට වඩා වැඩි බැලුවා. මොකද අන්තිමට බිඳුව ලැබෙන තෙක්නේ බෙදීගෙන යන්න ඕනේ. number එක බෙදෙන්න ඕන 10න් නෙමෙයි. දැන් මේක print කරගෙන වැඩක් වෙන්නේ නෑනේ. ඇයි print කරගෙන වැඩක් වෙන්නේ නැත්තේ? print වෙන්න ඕන ලැබෙන ශේෂය අන්තිමට. ඒ කියන්නේ මුලින් ලැබෙන ශේෂය අන්තිමට print කරන්න ඕනනේ. ඒ නිසා මේ print එක අයින් කරලා දානවා. හේතුව රිමයින්ඩර්ස් එක නැත්නම් ලැබෙන ශේෂයන් දැන් කොහේ හරි ගබඩා කරන්නයි යන්නේ. එහෙනම් ගබඩා කරන්න අපිට එක එක විදි තියෙනවා. කැමති නම් අපිට ලිස්ට් එක ගබඩා කරන්න පුළුවන්. නැත්නම් ස්ට්‍රින්ග් එකකට කොන්කැටිනේට් කරවන්න පුළුවන්. මම ඉස්සෙල්ලම කරන්න යන්නේ ස්ට්‍රින්ග් එකකට කොන්කැටිනේට් කරන එක. ඒක ලේසියි. එහෙනම් මම empty string එකක් ගන්නවා s කියලා. මේ s කියලා ගත්තේ empty string එකක්. මේක හඳුන්වලා. දැන් මේ ලැබෙන ආට ලැබෙන මේ ශේෂය
මේ s කොන්කැටිනේට් කරනවා. ඉතින් මම ලියනවා s සමානයි s එකතු කිරීම r කියලා. හැබැයි මේකේ පොඩි වැරද්දක් තියෙනවා. වැරදි දෙකක් තියෙනවා. මම ඉස්සෙල්ලා පළවෙනි වැරද්ද කියන්නම්. මේ r කියලා ලැබෙන්නේ අපිට ඉන්ටිජර් එකක්. මේ සංඛ්‍යාවක්නේ. ඒ සංඛ්‍යාව දෙකෙන් බෙදලා ලැබෙන ශේෂයනේ මේ r කියන්නේ. මේ r කියන එක ස්ට්‍රින්ග්. එතකොට r කියන එක ශේෂය. දැන් ශේෂ මේ r ගේ දත්ත වර්ගය ඉන්ටිජර්. ස්ට්‍රින්ග් එකකට ඉන්ටිජර් එකක් එකතු කරන්න බෑනේ. ඒ නිසා මෙතන strr කියලා මේ r කියන එක ස්ට්‍රින්ග් විදිහට ඉස්සෙල්ලා කන්වර්ට් කරගන්න. දැන් මෙතෙන්දී මෙතන 10 නෙමේ 2 එන්න ඕන පූර්ණගය ගන්න එක ඔය විදිහට ගන්න. හැබැයි මේකේ ගැටලුවක් තියෙනවා. අපි බලමු. මම ඊට පස්සේ print කරනවා s කියන එක. බලමු අපි run කළා. තාමත් output එක නිවැරදිව ලැබෙන්නේ නැහැ. බලන්න 12 දුන්නම් 0.1 ආවේ. දැන් ඇයි එහෙම වුනේ? මෙහෙමයි. දැන් මේ string එකකට concatenate නැත්නම් එකතු කරපු එක කරේ. s කියන්නේ empty string එකක්. එතකොට මේ එකතු කරන එක කරෙත් ලැබෙන ශේෂී පිළිවෙලට. නමුත් අපිට මේක එකතු වෙන්න ඕන මේ ආකාරයටනේ. අපි හිතමු අපිට ලැබෙන ශේෂයන් ඉන්නේ අපි දැක්ක ඉස්සෙල්ලා අපිට ශේෂයන් උනේ 0.1. එතකොට මුලින්ම ලැබෙන බිඳුවනේ. ඒ බිඳුව වලින් s එකතු කරේ. එතකොට මේ එකතු වෙන ශේෂයන් මෙහිමයි. දැන් s එකතු වෙන්නේ ලැබෙන පිළිවෙලට මේ පැත්තට. නැත්නම් බිඳුවට ඉස්සෙල්ලා එකතු වෙනවා ඊළඟ බිඳුව මෙතෙන්ට එකතු වෙන්නේ. ඒ කියන්නේ දකුණු අත පැත්තට. ඊට පස්සේ 1 ඊළඟට 1 ඔය විදිහට. නමුත් මට මේක කියන්නේ ලැබෙන ශේෂයන් මේ පැත්තට නෙමෙයි අනිත් පැත්තට එකතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම. දැන් අපි හිතමු බිඳුව මෙතන කියලා. ඊළඟ ශේෂය ඉස්සරහට එකතු කරගන්න පුළුවන්. ඊළඟ ශේෂය මෙතෙන්ට එකතු කරගන්න පුළුවන්. ඊළඟ ශේෂය ආයෙත් මෙතෙන්ට. ඒ කියන්නේ ලැබෙන ශේෂයන් ඉදිරියට එකතු කරවන්න පුළුවන්. ඒ ඉදිරියට එකතු කරවන්න පොඩි දෙයක් කරන්න ඕන. මෙන්න මේක මකලා මේ str ආර්ථ එකතු කිරීමේ කියලා මෙතෙන්ට දාගන්නයි තියෙන්නේ. එතකොට වෙන දේ තමයි අර ලැබෙන ශේෂයන් string එකේ ඉදිරියට concatenate වෙන්නේ. මේ s කියන එක තියෙන්නේ දැන් දකුණු එකතු කිරීමේ ලකුණෙන් දකුණු අත පැත්තේනේ strr තියෙන්නේ. ඊට කලින්නේ. ඒකට s ඉදිරියට තමයි එකතු වෙන්නේ. එතකොට අපිට නිවැරදිට output එක ලැබෙනවා. දොළහ දුන්නහම ওই විදිහට 1.1.0 කියලා ලැබෙනවා. ඉතින් ඔය ආකාරයට අපිට සංඛ්‍යාවක බයිනරි අගය ගන්න පුළුවන්. හරි එහෙනම් ප්‍රෝග්‍රෑම් එක ලියා ගන්න උත්සාහ කරන්න මේ ප්‍රෝග්‍රෑම් එකම ලිස්ට් එකක් පාවිච්චි කරලත් අපිට ඕන නම් කරන්න පුළුවන්. ලිස්ට් එකක් ඇසුරින් කරන්න. දැන් මම කරේ ස්ට්‍රින්ග් එකකින් ලියනකොට අපිට මේ අර පේලි ගාන ගොඩාක් අඩු කරගන්න පුළුවන්. මේක දැන් ලිස්ට් එකක් ඇසුරින් කරන්න උත්සාහ ගන්න. හරි ඉස්සෙල්ලා ප්‍රෝග්‍රෑම් එක ලියා ගන්න. ඊට පස්සේ ලිස්ට් එකක් ඇසුරින් ගෙදර පස්සේ ලියන්න. ගෙදරනේ කොහොමද තියෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක මේ සෙෂන් එක ඉවර වුණාට පස්සේ ලියන්න. හරි ඊළඟට අපි බලමු තව වැඩසටහන් තියෙනවා ලියන්න. අපි බලමු මේ තව දෙකක් තියෙනවා ක්‍රමාරෝපිත අගය සොයන්න. මේ දෙක ලියන්න උත්සාහ ගන්න. මේ සංඛ්‍යාවක ක්‍රමාරෝපිත අගය සොයන එකට ලියන්න උත්සාහ ගන්න. මේක ඊළඟට පාස් පේපර්ස් වල ප්‍රශ්න කරද්දී මේක කරන්නම්. මේකත් කියන්නේ ක්‍රමාරෝපිත අගය කියලා කියන්නේ අපි දන්නවා පහේ ක්‍රමාරෝපිතය කියන්නේ 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1.
දෙකේ අපිටම 6 ක්‍රමාරෝපිතේ 6 වැඩි කිරීම 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 කියන්නේ මේක රන් වෙන්න ඕනේ කියන්නේ ගුණිතය ගන්න ඕනේ කින් කඩු වෙවි සහ ඒක ටෝටල් එකට එකතු වෙන්න ඕනේ උත්සාහ ගන්න ක්‍රමාරෝපිතයට ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න ඊළඟට මේවට උත්තර දාන්නම් දැන් කාලය ගොඩක් ඉක්මවලා ගිහින් නිසා මේ ප්‍රශ්න දෙක තනියෙන් කරන්න උත්සාහ ගන්න ඊළඟට මම යනවා බලන්න මෙන්න මේ කොටසට break and continue කියන keywords දෙකට මේ දෙක හරි වැදගත් අපිට පුනර්කරණය වලදී ලියාගන්න මාතෘකාව break and continue keywords break and continue keywords පුනර්කරණ ප්‍රකාශනයකදී පුනර්කරණය තුලින් කලින්ම ඉවත් වීම සඳහා break මූලවදන භාවිතා කෙරේ. The break statement in Python terminates the current loop and resumes execution at the next statement. කියන්නේ පුනර්කරණ ප්‍රකාශනයෙන් ඉවත් වෙලා ඊළඟ වාක්‍ය කරා යන්නේක තමයි මේ break එකකින් වෙන්නේ. නම් පුනර්කරණ ප්‍රකාශනයකදී පුනර්කරණය තුලින් කලින්ම ඉවත් වීම සඳහා break මූලවදන ඒ කියන්නේ පුනර්කරණයේ අවසාන වෙන්න කලින් අපිට ඉවත් වෙන්න ඕනොත් මේ break එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් උදාහරණයක් තමයි මේ දීලා තියෙන්නේ s සමානයි Python program. for I in s. දැන් අපි දන්නවනේ for ප්‍රකාශනය වගේම while ප්‍රකාශනය දෙකටම මේ break එක යොදා ගන්න පුළුවන්. උනම් පුනර්කරණයක. I in s. ඒතර I කියන එක මේ s කියන text එකේ නේ ගමන් කරන්නේ. මේ text එකේ යන්නේ. if I කියන එක සමානද සමාන ලකුණු දෙකක් පාවිච්චි කරන්නේ සමානද කියන එක. මේ සමාන ලකුණු දෙක comparison එකක්. මේ සමානද කියලා බලනවා. මේ තියෙන සමාන මෙන්න මේ කියන dash එක මේ තියෙන මේක. එහෙම වුණොත් break වෙන කියලා කියන්නේ. ඒ කියන්නේ මුලින්ම I කියන එක P ට යනවා මෙතෙන්ට එනවා I P කියන එක මේ dash එකට සමානද සමාන නැහැ. එහෙනම් මෙතෙන්ට එනවා if එක ඇතුළට යන්නේ print වෙනවා I. කියන්නේ P කියන එක print එක. ඊළඟට I කියන එක I in s කියවම y ට යනවා ඊට පස්සේ. ඊට පස්සේ ඒක මේ dash එකට සමානද බලන සමාන නැහැ. එහෙනම් print command එකට එනවා print වෙනවා y. ඔය වගේ Python කියන text එක දක්වාම print වෙලා මෙතෙන්ට එනකොට ඒ කියන්නේ I කියන එක මේ dash එකට එනවා යම්කිසි වෙලාවක. ඔය dash එක මේ dash එකට සමානද කියලා බලනවා. ඔව්. එහෙනම් ඇතුළට ගිහින් break වෙනවා. ඒ කියන්නේ for loop එක අවසන් වෙනවා. for loop එකකින් එළියට curse එක යනවා. එහෙමනම් Python කියන text එක තමයි මේකෙන් output වෙන්නේ. Python කියන text එක. ඒ වගේම තමයි continue කියන keyword එක. continue කියන keyword එක එහෙනම් මේක ලියා ගන්න ඉස්සෙල්ලා උදාහරණේ ලියා ගන්නකො. ඉස්සෙල්ලා මේක ලියා ගන්න s සමානයි Python programming කියලා මේ විදිහට ලියා ගන්න. උඩට මාරන් තියෙන ඊළඟට ලියා ගන්න මේක අපි දාන්නනේ නෝට් එකේනේ දැන් වෙලාව ගොඩක් ගිහිල්ලානේ ඊළඟට අපි බලමු continue කියන keyword එක. continue keyword එක කරන්නේ පුනර්කරණ ප්‍රකාශනයේදී පුනර්කරණයෙන් ඉවත් නොවි තවදුරටත් පුනර්කරණ කොන්දේසිය සමග සම්බන්ධ වෙන්න. කියන්නේ කිසියම් වෙලාවකදී එම අගය කියන්නේ පුනර්කරණයක් තුළ කිසියම් අගයකට ළඟා වුණොත් නැවතත් පුනර්කරණය ඉවත් නොවි මුල් අගයන් කරා කියන්නේ loop එකට නැවතත් ගමන් කරන්න. ඒකට තමයි
මේ continue එක පාවිච්චි කරන්න. The continue statement in Python returns the control to the beginning of the loop. ආපහු loop එකේ ආරම්භයට සම්බන්ධ වෙන්න තමයි continue එක පාවිච්චි කරන්නේ. මේ උදාහරණයෙන් මේක පැහැදිලි කරගන්න පුළුවන්. S සමානයි Python programming කියලා තියෙනවා. for I in S. I කියන එක මේ dash එකට සමාන වුණොත් මොකද වෙන්න ඕනේ? continue වෙන්න. එතකොට I කියන එක dash එකට සමාන වුණොත් ආපහු I මේ I කියන variable එක ඊළඟ character එකට ගමන් කරනවා. කලින් වගේම I කියන එක ඉස්සෙල්ලාම p ට යනවා. ඊට පස්සේ I කියන එක කියන්නේ p කියන එක dash එකට සමානද බලන්න නැහැනේ. ඒ නිසා මේ print එකට ඇවිල්ලා I print වෙනවා, p print වෙනවා. ඔය විදිහට Python දක්වාම print වෙලා යම් කිසි මොහොතක I කියන එක ගමන් කරනවා මේ කියන dash එකට. dash එකට ගමන් කරාම dash එකට සමානද බලන ඕ ඇතුළට ආවම හමු වෙන්නේ continue. ඒ කියන්නේ I කියන එක දැන් ඊළඟට programming වල තියෙන p වලට යනවා. break වෙන්නේ නැහැ. p වලට ආපහු සම්බන්ධ වෙනවා ඊළඟ value එකට. ඊළඟට programming කියන එක print වෙනවා. ඒ ඔය විදිහට මේ dash එක අත්හැරලා Python programming කියන text එක print වෙනවා. ඉතින් එහෙනම් continue එකෙන් වෙන්නේ පුනර්කරණයේ නැවත මුලට සම්බන්ධ වීම, break එකෙන් වෙන්නේ පුනර්කරණයෙන් ඉවත් වීම. ලියා ගන්න continue ගැන. හරි එහෙමනම් දැන් ඊළඟට මෙන්න මේ output එක දැන් මේක පහත දැක්කේ ඒවට ප්‍රතිදාන ලියන්න කියලා තියෙනවනේ. මේ list එක ලියලා මේ ප්‍රශ්නේ ලියලා මේකේ output එක ලියලා chat එකට දාන්න බලන්න. මේක ලියා ගන්න. ඒ අතරතුර මේකත් ලියා ගන්න පුළුවන් නේ පේනවනේ screen එකේ. output එකත් ලියා ගන්න. එතකොට උනේ මේ dash එක අතහැරලා මේ Python programming කියන text එක print වුණා. දැන් මෙන්න මේ list එක ලියා ගන්න. පහත දැක්කේ ඒවට ප්‍රතිදාන ලියන්න කියලා. list එකක් තියෙනවා L සමානයි 90යි 65යි 50යි 35යි 12යි 13. for loop එකක් තියෙනවා for I in L. I කියන variable එක මේ list එකේ මෙන්න මේ අගයන් වලට ගමන් කරනවා. I එක කුඩාද බලනවා ඉස්සෙල්ලම 50ට වඩා කුඩා වෙච්ච ගමන් break වෙනවා. එහෙම නැත්නම් else නම් print වෙනවා I කියන එක. එහෙනම් මේකේ output එක හරි ලේසියි. ලියන්න බලන්න output එක. දැන් output එකක් ලියනකොට හරියටම ලියන්න. මොකද දැන් I කියන එක එක item-ෙන් item-යට තමයි ගමන් කරන්නේ 90ට 65ට 50ට. එතකොට එතනින් එක item value එකක් තමයි අයිට එන්නේ. අර sub list එකක් නෙමෙයි. ඊට output වෙන්නේ sub list එකක් නෙමෙයි items එක වෙනම. මොකක්ද ඇත්තටම මේක වෙන්නේ ඉස්සෙල්ලාම I කියන එක I in L කිව්වහම මේ I කියන එක ඉස්සෙල්ලාම 90ට assign වෙනවා. ඊට පස්සේ ඇතුළට එනවා 90 කුඩාද බලනවා 50ට වඩා. 90 50ට වඩා අඩු නැහැනේ. ඒ නිසා else එකට ගිහිල්ලා print I කිව්වහම 90 print වෙනවා. ඊට පස්සේ I කියන එක යනවා ඊළඟට 65ට. 65 50ට වඩා අඩුද බලනවා. අඩු නැති නිසා else එකට ගිහිල්ලා 65 print වෙනවා. ඊළඟට ආපහු I කියන එක යනවා 50ට. 50 කුඩාද බලනවා 50ට වඩා.
50 50ට වඩා අඩු නැහැනේ 50 50ට සමාන මිසක් අඩු නැහැනේ ඒ නිසා මේක සත්‍ය වෙන්නේ true වෙන්නේ නැහැ else එකට ගිහිල්ලා 50ත් print වෙනවා ඒ කියන්නේ 90යි 65යි 50යි එක යට එක print වෙනවා හරහට නෙමෙයි print වෙන්නේ අය අපි incorrect එක මෙතන දාලා නැහැ පහළට print වෙන්නේ ඊට පස්සේ i කියන එක දැන් 35ට යනවා 35 කුඩාද බලනවා 50ට වඩා ඒක හරි එහෙනම් if එක ඇතුළට ඇවිල්ලා break කියන එක ක්‍රියාත්මක වෙලා for loop එකෙන් අයින් වෙනවා එහෙනම් output එක විදිහට අපිට ලැබෙන්නේ 90 65 50 කියන අගයන් එක යට එක ඊට පස්සේ දෙවෙනි එක අර ප්‍රෝග්‍රෑම් එකමයි ඒකේ පොඩි වෙනසක් කරලා තියෙනවා මෙතන 90 65 50 35 12 13 කියන අගයන් තමයි i විශාල හෝ සමානයි 50 කියලා දීලා තියෙනවා හරි ඉස්සෙල්ලා දුන්නේ කුඩායි 50නේ දැන් විශාල හෝ සමානයි 50 මෙතන තියෙන්නේ continue කියන keyword එක එහෙනම් ලියන්න බලන්න output එක මේකට දැන් මොකක්ද ඇත්තටම මේකේ වෙන්නේ i කියන එක යනවා මේ list එකට ඊට පස්සේ i කියන එක ඉස්සෙල්ලා 90ට යනවා 90 විශාල හෝ සමානයි 50ද බලන්න 90 විශාල හෝ සමානයි 50 හරි හරි නම් මොකද්ද වෙන්නේ ඇතුළට එනවා continue වෙනවා කියන්නේ i කියන එක යනවා ඊළඟ value එකට කියන්නේ 90 print වෙන්නේ නැහැ 90 print වෙන්නේ else එකට ආවොත් නේ දැන් else එකට එන්නේ නැහැනේ 90 විශාල හෝ සමානයි 50 කියන එක සත්‍යයි. එහෙනම් සත්‍ය නම් continue කියන එකට යනවා. එහෙනම් i කියන එක දැන් 65ට යනවා. 65 විශාල හෝ සමානයි 50ද කියලා බලනවා. ඒකත් සත්‍යයි. එහෙනම් මෙතෙන් දෙනවා continue. එහෙනම් print වෙන්නේ නැහැ 65. යනවා i කියන එක දැන් 50ට. 50 විශාල හෝ සමානයි 50ද බලන්න. දැන් 50 සමාන අවස්ථාව තියෙනවනේ. ඒ නිසා i කියන එක සමාන ඒකත් සමාන අවස්ථාව තියෙන නිසා නැවතත් යනවා මෙතන if එක ඇතුළට. නිසා continue එක් කොන්දේසේ සත්‍ය continue කියන්නේ i කියන එක දැන් l ගේ 35ට යනවා 35 විශාල හෝ සමානයි 50ද බලන්න ඒක වැරදි ඒ නිසා else කියන එකට ඇවිල්ලා print වෙනවා 35 ඒ වගේම ඊළඟට i කියන එක 12ට ගිහිල්ලා ඒකත් 12 කුඩා හෝ විශාල හෝ සමාන වැරදි නිසා else එකට ඇවිල්ලා 12 print වෙනවා ඊළඟට 13 එහෙනම් 35 12 13 කියන අගයන් එක යට එක print වෙන එක තමයි මේකෙදි සිද්ධ වෙන්නේ 35 12 සහ 13 ඔන්න ඔය විදිහට අපිට break සහ continue කියන keywords පාවිච්චි කරන්න පුළුවන් එන output එක ලියා ගන්න 35 12 13 මේවත් කරලා බලන්න හැම program එකක්ම කරලා බලන්න මේක recording එක කියන වීඩියෝ එකක් විදිහට මේක දාන්නම් ඊළඟට මේ අඩුපාඩු ලියා ගන්න බැරි වෙච්ච දේවල් සටහන් කරගන්න අපි දැන් while ප්‍රකාශනයේ වෙනකම් Python course කරලා අවසానයි තව ගොඩක් තියෙනවා අපිට file handling තියෙනවා sorting algorithm තියෙනවා ඊළඟට database connections කරන්න තියෙනවා මේ වගේ දැන් අපිට මේ while ප්‍රකාශනයේ මේ වගේ දේවල් file handling තුල ආයි හමු වෙනවා ඒ නිසා අපහු ඒ ටික තෙන්දි මතක් කරගන්න පුළුවන් දැනට කරපු ටික අනිවාර්යයෙන්ම හැමෝම ප්‍රැක්ටිකල්ස් ටික කරන්න. එහෙම නැති වුණොත් එහෙම මේක කියන අමතක වෙන එකක් අනිත් එක අවබෝධයක් නැති වෙනවා. ඊළඟට ඉතින් ප්‍රායෝගිකව යොදාගත්තොත් තමයි තව දෙයකට මේක පාවිච්චි කරන්න පුළුවන් ඉන්නේ. ඒ නිසා මේ අනිවාර්යෙන් ප්‍රැක්ටිකල්ස් කරන්න. දැන් ගැටලු තියෙනම් අහන්න පුළුවන් මම මයික්‍රොෆෝන් ඔන් කරන්න ඕන කෙනෙකුට ගැටලු අහන්න පුළුවන් chat එකට දැම්මත් කමක් නැහැ. ඉතින් මටත් හොඳයි අහනවනම් නැත්නම් ඉතින් chat එකට හරි දාන්න. මේකේ තියෙන chat එකට දාන්න හරි.
මේ අවුට්පුට් දාලා තියෙනවා කට්ටිය මේ 35 12 13 කියන අන්තිම අවුට්පුට් එක තමයි ඒකේ හරි එක නේද මේ මේකේ මොකද 50ට සමාන වන අවස්ථාවේදීත් මේක මේ අයින් වෙන්න ඒ කියන්නේ කන්ටිනියු කියන එකටනේ යන්නේ. ඒකට කල්පනීයගේ අවුට්පුට් එක හරියටම හරිය 35 12 13 අර බයිනරි එක ගන්න එකේදී ස්ට්‍රින්ග් එක අනිත් පැත්තට එකතු කරපු එක තේරුනේ නැහැ කියලා දාලා තියෙන චුට්ටක් ඉන්න මම ඒක පැහැදිලි කරන්නම්. ඒක මෙහිමයි. දැන් අපි ගත්තොත් එහෙම මෙහිමයි. දැන් අපි ලියුවේ මේක මේ විදිහටනේ s සමානයි strr නේ sorry strr टाइप करा नहीं नोटपैड में टाइप ඔහොම කියලා ලියුවානේ හේතුව තමයි දැන් අපි s කියලා මේ එන ස්ට්‍රින්ග් එකට මුලින්ම එකතු වෙන්නේ s වලට මුලින්ම අපි හිතමු 12 කියලා. දැන් 12 මෙහෙම බෙදෙනකොට 12 දෙකෙන් බෙදෙනකොට ඉස්සෙල්ලා එන්නේ 6යි. 6යි ඉතිරි වෙන ශේෂය තමයි බිඳුව. එතකොට මේ බිඳුව තමයි දැන් මෙතෙන්ට එන්නේ. බිඳුව එකතු කරනවා අර empty string එක වෙන s ට. empty string එකනේ මෙතෙන්ට තියෙන්නේ මේ s කියන එකට. ඊළඟට මේ 6 කියන එක දෙකෙන් බෙදලා දැන් 3යි. ඉතිරි වෙන්නේ ශේෂය බිඳුවයි. දැන් මේ s ට එකතු වෙන්න ඕන ඉදිරියට කියන්නේ දැන් අපිට එන්න ඕන පිළිතුර වෙන්නේ 1යි බිඳුව කියන එකනේ. ඒ කියන්නේ මේ අවසාන බිඳුව අවසානෙට තියෙනවා. ඒ නිසා මේ දෙවණියට ලැබෙන බිඳුව තියෙනවනේ. ඒ කියන්නේ මෙන්න මේක දෙවණියට ලැබෙන බිඳුව මේක පළවෙනි බිඳුවේ ඉදිරියට එකතු කරගන්න ඕන. එහෙමනම් දැන් ඔන්න ඊළඟ රවුමේදී වෙන්නේ මොකද්ද? s ට හැදෙනවා. දැන් මෙතන ඔන්න ස්ට්‍රින් එක හැදිලා තියෙන්නේ කලින් රවුමේදී මෙතෙන්ට බිඳුව ඇවිත් තියෙන්නේ. මෙතන බිඳුව. මේ බිඳුවේ ඉදිරියට මේ strr නේද රිමේන්ඩර් එක කියන්නේ. මේ රිමේන්ඩර් එකට බිඳුව එකතු වෙනවා. දැන් මේ පළවෙනි බිඳුව මේක, දෙවෙනි බිඳුව මේක. මේක ඉදිරියට එකතු වෙනවා. මෙතනින් දිනනකොට එකතු වෙන්නේ ඉදිරියට. ඊට පස්සේ තුන්වෙනි එකේදී මේ තුන අපි හිතමු දෙකෙන් බෙදන්න ඕන කියලා. එතකොට මෙතන 1යි ඉතිරි වෙනවා 1. එහෙනම් දැන් මේ තියෙන ශේෂය තියෙනවානේ. මේ තියෙන ශේෂය ඉදිරියෙන් දැන් හැදිලා තියෙන ස්ට්‍රින්ග් එක තමයි දැන් ඊළඟ රවුම යනකොට මේ මෙන්න මේ වගේ බිංදු දෙක දැන් තියෙන්නේ. එයි මේ දෙන්න එකතු වෙලා මේස්ට දැන් මේ දෙන්න එකතු වෙලානේ තියෙන්නේ. උම ඇදලා තියෙන්නේ. දැන් මේ දෙන්නගේ ඉදිරියට එකතු වෙන්න ඕන මෙන්න මේ කියන මේ රිමේන්ඩර් එක එකතු වෙන්න. මේක එකතු වෙන්න ඕනනේ. එහෙනම් මෙතෙන්ද ඉස්සරහට එකතු කරගන්න. එතකොට ඔන්න 0.1 කියලා එනවා. දැන් s අප්ඩේට් වෙනවා 0.1 කියලා. ඊළඟ රවුම ගිහින් එනකොට මොකද වෙන්න ඕන? දැන් මේක දෙකෙන් බෙදෙනවනේ. මේක දෙකෙන් බෙදුවම මෙතෙන්ට ඉතිරි වෙනවා 0යි ඉතිරි වෙනවා 1ක්. එහෙනම් මේක දැන් ඉදිරිය දැන් මේකන හැදිලා තියෙන දැන් 1.0.0යි කියලා. ඒ මේ සෙට් එක එකතු වෙලා මේගොල්ලන් එකතු වෙලා මෙතන හැදිලා තියෙනවා. එහෙනම් මේ ස්ට්‍රින්ග් එකට එකතු වෙන්න ඕන දැන් ඉතිරි වෙන මේක මෙන්න මියාව මෙතෙන්ට එකතු වෙන්න ඕන මෙතෙන්ට. ඊට පස්සේ ස්ට්‍රින්ග් එක අවසානයේදී 1.0.0 පැහැදිලි දන්නේ නේද? ඒක ආපු විදිය ඉදිරියට එකතු වෙනකොට ඉදිරියට එන බව විහංගිට පැහැදිලිද? පැහැදිලි නම් ඔව් කියලා හරි chat එකට දාන්න. තව ගැලියන අය ඉන්නවනම් අහන්න. දැන් අමන්දි අහලා තියෙන s සමානයි s ධන strr කියලා පුරුදු විදියට ලියුවොත් වෙන්නේ අගට ආපහු එකතු වෙන්නේ. ඒ කියන්නේ මේ strr සහ s දෙන්න අමාරු කරොත් වෙන්නේ ලැබෙන ශේෂයන් ආපහු
ඒ කියන්නේ ඉදිරියට නෙවෙයි පසුපසට එකතු වෙන්නේ. ඒ කියන්නේ එකතු කිරීමේ ලකුණෙන් අනිත් පැත්තට එකතු වෙන්නේ. දකුණු අත පැත්තට. එකතු කිරීමේ ලකුණෙන් වම් අත පැත්තට එකතු කරගත්තොත් ඉස්සරහට එන්නේ. ඒක නිසා තමයි මෙහෙම දැම්මේ. ඒ නිසා ඒක මාරු වෙන විදිය ගැන තේරුම් ගන්න. ස්ට්‍රින්ග් එකක් නිසා මෙහෙම කරන්නේ කොන්කැටිනේට් කරගන්න. හරිද? දැන් ලිස්ට් එකක් විදියට ලියුවොත් එහෙම ලිස්ට් එක අනිත් පැත්තට print කරගත්තා නම් හරි. ඔව් එහෙම දැන් අමන්ති අහලා තියෙනවා ස්ට්‍රින්ග් එක විදියට සාමාන්‍ය විදියට s සමාන str විදියට මේ විදියට නෙමෙයි s සමාන s ධන str විදියට මේ දෙන්න මාරු කරලා එකතු කරලා ස්ට්‍රින්ග් එක print කරගන්න පුළුවන්ද කියලා මේ ඉන්ඩෙක්ස් පාවිච්චි කරලා ආපසු පිළිවෙලට. ඔව් එහෙම කරන්න පුළුවන්. එතකොට ඉතින් තවත් for loop එකක් අපිට පාවිච්චි කරන්න වෙනවා. string එක ඒ කියන්නේ අනිත් පැත්තට print කරගන්න. ඒකට තව ඉතින් පෙළ කීපයක් එකතු වෙනවා එතකොට. කරලා බලන්න අනිත් ක්‍රම වලටත් රුසින දාලා තියෙනවා මේ පරංගියා කෝට්ටේ ගියා වගේ කියලා. ඒ කියන්නේ කලින් මේ ක්‍රමයේද කලින් ක්‍රමයේද? ඔය ඉතින් මෙහෙමයි. එක එක ක්‍රම තියෙනවානේ පරංගියා ගිය ක්‍රමෙත් කරලා බැලුවොත් තව අලුත් ක්‍රම හොයාගන්න පුළුවන්. ඒ නිසා කමක් නැහැ. ඔව් පොඩ්ඩක් ඒක තමයි මම කිව්වේ මේ පේලි ගාන වැඩි වෙනවනේ. දැන් මේ විදියට කරාම පේලි ගාන පොඩ්ඩක් අඩු වෙනවා. ඉතින් අපිට කැමති නම් තව චුට්ටක් ඉතින් අර විදියට කරත් කමක් නැහැ ඉතින්. maximum efficiency වලින්ද ලැබෙන්නේ කියලා අහලා තියෙනවා මේ මදුෂ. මෙහිම ඇත්තටම එක අවුරුද්දක maximum efficiency වලට ලකුණු දුන්නා. ඒ නිසා ප්‍රෝග්‍රෑම් එක පුළුවන් එහෙමයි. ඒ අවුරුද්දේදී මට මතක විදිහට 2017 ප්‍රශ්නේදී 2017 නෙමෙයි 2016 ප්‍රශ්නේදී එක විදිහට ප්‍රෝග්‍රෑම් එක අපි මේ ප්‍රශ්න කරනකොට දැන් අපි ප්‍රශ්න ඉදිරියේදී කරනකොට බලමු එක විදිහට ප්‍රෝග්‍රෑම්ස් ලියන්න පුළුවන් නේ. එතකොට මැක්සිමම් එෆිෂියන්සි එකට එක ලකුණක් වෙන් කරපු අවස්ථා තියෙනවා. ඒ නිසා ප්‍රෝග්‍රෑම් එකක් ලියනකොට එෆිෂියන්සි වැඩි විදිහට ලියන එක වඩාත් හොඳයි. ඒකට ලකුණු වෙන් කරපු අවුරුදු තියෙනවා නැත්නම් එක ලකුණක්. ඒක නිසා මට හිතෙනවා මේ කලින් ක්‍රමේ හොඳයි කියලා. මොකද අපිට ඒ ලකුණත් වැදගත් වෙනවානේ. ඔය ඒකත් ඇත්ත මේ පුළුවන් තරම් මේ ලයින්ස් ගාන අඩු වෙනකොට වැරදෙන්න තියෙන සම්භාවිතාවත් අඩු වෙනවා. ඒක ඇත්ත. මොකද අපි ටයිප් කරන්නේ හරි අපිට ඇති වෙන්න වැරදි. ඔය ලියනකොට අපි ටයිප් කරනකොට නම් අපි රන් කරනකොට වැරද්ද හොයලා හැදුවට ලියනකොට සමහර විට පෙළි ගාන වැඩි වෙනකොට මේ ඇති වෙන මිස්ටේක් සමහර විට අපි දකින්නේ නැති වෙන්න පුළුවන්. ඒ පෙළි ගාන අඩු වෙන තරමට හොඳයි. ඔව් ඒක තමයි මේ එහෙමත් කරන්න පුළුවන් නේද කියලා තමයි අහලා තිබුණේ ආවන්දි. ඒක ඇත්ත. එහෙමත් කරන්න පුළුවන්. එක එක ඔප්ෂන්ස් තියෙනවනේ. ඒ නිසා හැම විදියටම කරලා බලන්න. අනේ ප්‍රශ්න අහන එක ගොඩක් හොඳයි. හොඳද? ඒක ඩිමෝටිවේට් වෙන්න එපා. මේ ඒ විදියටත් හැම විදියටම කරලා බලන්න. අනිත් එක මේ අර එෆිෂියන්සි වැඩි විදියට ලියන්න උත්සාහ කරන්න. ඒ වුණාම මේ දැන් අපි ඉගෙන ගන්න කාලෙත් අපි ප්‍රෝග්‍රෑම්ස් ලියුවේ කොහොමත් දිග ක්‍රම වලට තමයි. ඉතින් පස්සේ ලියන්න තමයි කෙටි ක්‍රම අපිටත් හිතුනේ මෙහෙම ලියන්න ඕන කියන එක. ඒ නිසා හැම විදිහටම කරලා බලන්න. විභාගෙට ලියනකොට උත්සාහ කරන්න අඩුම පෙළි ගානේ ප්‍රෝග්‍රෑම් එක ලියන්න. මේ තව දාලා තියෙනවා අර ෆැක්ටෝරියල් එක ලියන්න තිබ්බනේ ප්‍රෝග්‍රෑම් එකක්. ඒකට මේ ෆැක්ටෝරියල් ෆන්ක්ෂන් එක maths කියන ක්ලාස් එකෙන් ඉන්පුට් කරගන්න පුළුවන් කියලා. අනේ එහෙම ලියන්න එපා. ඉතින් ඒක එතකොට මේ ඉන්බිල්ට් ෆන්ක්ෂන් එකනේ යොදාගන්නේ. මෙතන කියන්නේ while loop එක පාවිච්චි කරලා
ෆැක්ටෝරියල් එකට අපිට ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න කියලා. ඒ ඇරුණා මේක තියෙන ඉන්පුට් ෆන්ක්ෂන් එක ලියන්න එපා. එතකොට ඉතින් ඒකේ තේරුමක් නැහැනේ. මෙතන ඒක යොදා ගන්න ප්‍රෝග්‍රෑම්ස් ඒ කියන්නේ ඉම්ප්ලිමන්ට් කරන වෙලාවදී පේජ් ගාන අඩු කරගන්න. නමුත් විභාගයකදී ෆැක්ටෝරියල් ෆන්ක්ෂන් එක ලියලා આવුත් එහෙම ලකුණු ලැබෙන එකක් නෑ. ඒ නිසා මේ අනිවාර්යයෙන්ම එතෙන්දී ඒක ඇතුළත වෙනදී අපි ලියන්න පුරුදු වෙන්න ඕන. ඒ අරුණහම මේක යූස් කරන්න පුළුවන් පස්සේ අවශ්‍ය වෙලාවකදී. ඔව් ෆන්ක්ෂන් එක කෝල් කළ විතරක් හරියන්නේ නැහැ. ඒක අපි මොනවා හරි දෙයක් ඉම්ප්ලිමන්ට් කරනකොට නම් යොදා ගන්න පුළුවන්. ඉතින් අපේ වෙන වැඩකදී විභාගයකදී නම් එහෙම කරන්න යන්න එපා. තව ගැටලු තියෙනවද? එහෙනම් අපි එතනින් අද නවත්තනවා. මේකේ දැන් අපි ලියපු නැති ප්‍රශ්න වලට අදාළව උත්තර ටිකත් ලියපු නැත්තේ දෙකක් වගේ තියෙන්නේ while loop එක යටතේ ඒ දෙකත් ඊළඟට මේකට අදාළ වීඩියෝ එකත් පෝර්ටල් එකට අප්ලෝඩ් කරන්නම් ඒක ටික බලන්න ඊළඟට මේ ෆයිල් හැන්ඩ්ලින් කියන කොටස Python වල අපි කරන්න ඕනේ ඒක ඉරිදට කරන්න තමයි හිතාගෙන ඉන්නේ මේ ඉරිද කීයකද? ඉරිද උදේ 6ට පුළුවන්ද? ඉරිද උදේ 6 ඉඳන් 8 වෙනකම්. මොකද ඉන්ටර්නෙට් ස්පීඩ් එක මේ වෙලාවට තමයි මේ ස්පීඩ් එක ටිකක් වැඩිපුර තියෙන්නේ. ගොඩක් අය පුළුවන් කියලා දාලා තියෙනවා. එහෙනම් මේ ඉරිද උදේ 6 ඉඳන් 8 වෙනකම් කනෙක්ට් වෙන්න ලින්ක් එක එවන්නම් වෙන ෂෙඩියුල් එකකින් ලින්ක් එක එවන්නම් ඉරිද උදේ 6 ඉඳන් 8 වෙනකම් මේ නෝට්ස් ටික ඔක්කොම ලියලා ප්‍රැක්ටිකල්ස් කරලා දැන් ගෙදරනේ ඉන්න වෙලාව තියෙනවනේ ඒ නිසා මේ ඒක ලෑස්ති කරගෙන එන්න. එහෙම නැතුව නිකම්ම ඇවිල්ලා බලාගෙන හිටියොත් වැඩක් වෙන්නේ නැහැනේ. නිසා මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. කාලය නාස්ති කරන්න එපා. උපරිම ප්‍රයෝජන ගන්න. ඉංග්‍රීසි මීඩියම් අයටත් කනෙක්ට් වෙනවා නම් හොඳයි. මොකද වැඩි වෙන්නේ නැති නිසා මේකේ අපි ෆයිල් හැන්ඩ්ලින් කොටස ඉංග්‍රීසි මීඩියම් අය කරලා නැහැලු. ඒ නිසා ඒගොල්ලත් සම්බන්ධ වෙන්න ට්‍රාන්ස්ලේෂන් ප්‍රශ්න වල දාලා තියෙනවා. ඒක නිසා මේ හැමෝම ඒගොල්ලත් අනිත් අයටත් පණිවිඩය දෙන්න කියලා සර් කියනවා ඉංග්‍රීසි මීඩියම් අයට කනෙක්ට් වෙන්න කියලා 65ක් වගේ තමයි කනෙක්ට් වෙලා හිටියේ. ඊට වඩා වැඩි ළමයි ප්‍රමාණයක් ඉන්නවනේ. ඉංග්‍රීසි මීඩියම් 4යිලු දැනට කනෙක්ට් වෙලා ඉන්නේ අනිත් අයටත් මෙසේජ් එක දෙන්න. මොකද ෆයිල් හැන්ඩ්ලින් කියන්නේ ඉතාමත් වැදගත් කොටසක්. සාමාන්‍යයෙන් අපිට ඒ කියන්නේ මීට කලින් ඉගෙන ගන්න O-level වල ඉගෙන ගන්න ලැබුණේ නැති කොටසක්. ඒ නිසා හැමෝම ඒකට එකතු වෙන්න, නෝට් එක කම්ප්ලීට් කරගෙන එන්න. එහෙනම් මම නවතිනවා එතනින්. ගොල්ලන් හැමෝටම ගොඩක් ස්තුතියි ඉතින් සම්බන්ධ වෙලා හිටියට ප්‍රශ්න ඇහුවා ඕන දෙයක් අහන්න. එහෙම මේ ඩිමෝටිවේට් වෙන්න එපා. මේ උත්තර ඒවට මේ ගොල්ලන් ඕන ප්‍රශ්නයක් අහන්න. ඉතින් එහෙම ගැටලු මේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර අහලා තියෙන දේවල් අපි කිව්වා.
ඕනම ක්‍රමයකට ප්‍රෝග්‍රෑම්ස් ලියලා ඉතින් ඕන අලුත් ක්‍රම තියෙනම් ඒක ස්ක්‍රීන්ෂොට්ස් අරන් එව්වත් කමක් නැහැ. හරි එහෙනම් සුබ දවසක්.